මුදතේ කසලතේ ආයේ එකට මිශ්‍ර කරලා කරනවා. අපි බලාපොරොත්තු වෙනවා අවම වශයෙන් ප්‍රතික්ෂේපිත තේ 110කින් අඩු කරන්න. අපේ තේ මෙහෙන් යන්නේ මැද පෙරදිග රටවල් වලට සහ අනිත් රටවල් වලට තමයි. අගේ එකතු කරන්නේ වෙනත් රටක. සමහරු දවස් 10කට සැරයක් සති 2කට සැරයක් කඩනවා. මේවෙන් ප්‍රමිතියට බරපතල විදිහට බලපාන. සමහර තැන්වල තේ දළු නෙමෙයි පොළ අතු නැටි ඔක්කොමත් එක්කලා අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. අයිබෝවන් කාලාත්‍රයේ කතාබහත් එක්ක තවත් දවසක අලුත් ආරම්භයක්. හිතවතුනි සමහර පුරුදු තියෙනවා ඒ පුරුදු අපේ සංස්කෘතියත් එක්ක බැඳෙනවා. දැන් ඔය ගෙදරට ඥාතියෙක් හිතවතෙක් නැත්තම් අසල්වැසියෙක් ගොඩ වැදුනහම තේ කෝප්පයක් දෙන පුරුද්දත් එහෙමනේ. ඒක අපේ සංස්කෘතියේ කොටසක්. එහෙමත් නැත්තම් හුරුවක්. එහෙමත් නැත්තම් සිරිතක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. තේ කෝප්පේ ඉතිහාසය ලොකු දුර ගමනක් තියෙන කතාවක්. 1867 අවුරුද්දේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට මහනුවර ප්‍රදේශයේ හේවා 60 ලූල් කඳුර වතු යායේ ජේම්ස් ටේලර් ආරම්භ කරන ව්‍යාපාරික තේ වගාව අපේ රටේ ආර්ථිකයත් එක්ක කොච්චර පත්තියන් වුණාද කියනවා නම් 1980 ගණන් වල අපි ලෝකේ ප්‍රධානතම තේ අපනයන කරුවා වෙනවා. ඒ විතරක් නෙමෙයි 1990 ගණන් වලදී අපිට හැකියාව ලැබෙනවා ලෝකේ ප්‍රධානතම තේ අපනයන කරුවා විදිහට වාර්තාවක් තියන්නේ. ලෝකේ තේ අවශ්‍යතාවයෙන් 21ක තේ ප්‍රමාණයක් අපනයනය කරලා. එහෙව් කීර්තිමත් ඉතිහාසයක් තියෙන අපේ රටේ ව්‍යාපාරික තේ වගාවට අද මොකද වෙලා තියෙන්නේ? 1990 ගණන් වල ලෝකේ ප්‍රධානතම තේ අපනයන කරුවා විදිහට වාර්තාවක් තියපු අපේ රටේ තේ වගාව අද තියෙන්නේ කොයි තැනද? සමහර වෙලාවට අද අපි මේ කතා කරන මොහොත වෙන විට සිලෝන් ටී නිසා විතරක් ලංකාව ගැන දන්න ලංකාව හඳුනන විදේශිකයෝ ඕන තරම් අපිට හොයාගන්න පුළුවන්. මේ කරුණු කාරණාත් එක්ක අපි කල්පනා කරා අපේ රටේ තේ වගාව ගැන කතා කරන්න. හැමෝම දන්නවා මේ වන විට අපේ රටේ හැමෝටම දැනෙන කවුරුත් කතා කරන ප්‍රශ්නය ඩොලර් ප්‍රශ්නය. අපේ රටට හිඟ වෙලා තියෙන ඩොලර් ගේන්න තේ වගාව ක්‍රමෝපායක් විදිහට භාවිතා කරන්න පුළුවන්ද බැරිද? අපි කතා කරමු අද ඒ පිළිබඳව. අද අපි තෝරගත්ත මාතෘකාව තේ කූඩෙන් කසල ගොඩට යන ඩොලර්. මේ ගැන කතා කරන්න අපි අද ආරාධනා කරා විද්වත් මණ්ඩලයකට. විද්වත් මණ්ඩලය ඇවිදින්න අසුන්ගෙන ඉන්නවා අපේ මැදිරියේ. අපි සාකච්ඡාව ආරම්භ කරන්න කලින් හඳුනගමු අද අපේ විද්වත් මණ්ඩලය. අද අපිත් එක්ක එකතු වෙනවා කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය තුෂාර ප්‍රියදර්ශන මහතා. ආයිබෝවන්. ඒත් එක්කම අද වැඩසටහන සඳහා අපි ආරාධනා කරා කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ධම්මික මහිපාල මහතාට. දෙදෙනාම ආයි බොහෝ වේවා කියලා පිළිගන්නවා. අද අපි තේ ගැන කතා කරනවා කියලා ඔබ දැනටමත් දන්නවා. අපි මුලින්ම වර්තමානයේ අපේ රටේ මේ තේ වගාව තියෙන තැන ගැන සභාපතිතුමා හඳුන්වලා දීලමු අපි දිහා බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයින්ට. මුලින්ම මම පටන් ගන්නම් වර්තමාන තත්ත්වය ගත්තාම උලාසි දන්නවා ප්‍රධාන වශයෙන් අපි හැමෝම ටිකක් දුක් විඳින කාලයක්. මම හිතන්නේ පවුලක් විදියට ගත්තාම ආයතනයක් විදියට ගත්තාම කර්මාන්ත විදියට ගත්තාම විශේෂයෙන්ම අපිට ප්‍රධාන වශයෙන් අපි ඩොලර් ප්‍රශ්නයක් හින්දා තමයි දුක් විඳින්නේ. එතකොට අපිට රුපියල් තිබුණත් ඩොලර් තමයි ලොකුවටම ඕනේ. එතකොට මම ටී වලට එකපාරෙන් කලින් මම කියන්නම් අපි තියෙන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ. වැවිලි කර්මාන්තයේ සම්පූර්ණයෙන්ම ලංකාවට දෙන දායකත්වය ඉතාම විශාලයි. උදාහරණයක් විදිහට ගත්තාම 2020 වසරේදී අපේ අපනයන ආදායම බිලියන 12යි. ගොඩක් අඩු වුණා. ඊට කලින් අවුරුද්දවල වැඩිපුර තිබුණා. 21 වසරේ ගත්තාම අපනයන ආදායම බිලියන 15ක් විතර වගේ. මේකෙන් අපේ වැවිලි කර්මාන්තය හරහා බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් ලබා දෙනවා. ඉතින් මා හිතන්නේ විශාල දායකත්වයක්. ඒ කියන්නේ 2020 ගත්තාම 3න් එකක් විතර වගේ. 2021 ගත්තාමත් මොකද ඒ කාලේ ගොඩක් ඇපරල් වගේ ඉන්ඩස්ට්‍රි නැති වෙලා තිබුණා. මේ 21 වර්ෂයේ ගත්තාම 125ක් තනිකරම දායකත්වයේ දෙන්නේ වැවිලි කර්මාන්තය. එතනින් අපි තේ වලට ආපුවාම තේ වලින් සාපේක්ෂව ලංකාවේ මිලියන 300ක් වගේ හදනවා කිලෝග්‍රෑම්. ඒකෙන් ලබා දෙන දායකත්වය ඩොලර් බිලියන 1.3.
ඒ කියන්නේ 10%කට ආසන්න ප්‍රමාණයක්. අපිට රටින් ගෙන සල්ලි වලින් 10%ක් ලබා දෙන්නේ තනිකරම තේ කර්මාන්තය හරහා. විශේෂයෙන් අපි නියෝජනය කරන කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය අපි වග කියනවා කුඩා තේ වතු හිමියන්ට. කුඩා තේ වතු හිමිය කියන්නේ අක්‍ර 10ට වඩා අඩු අය. ඒගොල්ලෝ තමයි වැඩිම දායකත්වය මේ තේ කර්මාන්තයට ලබා දෙන්නේ. ඒක සම්පූර්ණ දායකත්වයෙන් 75%ක් ලබා දෙන්නේ කුඩා තේ වතු හිමියන්. මේගොල්ලෝ විසිරලා පැතිරලා ඉන්නවා ලංකාව පුරාම. එතෙන්දී විශේෂයෙන්ම මේ වෙලාවේ පවතින තත්ත්වය තමයි ඔයගොල්ලෝ මා හිතන්නේ කර්මාන්ත විදියට බලපුවම හැම කර්මාන්තයක්ම ඉතාමත් අපහසු තත්ත්වයක ලංකාව තියෙනවා. හැබැයි සාපේක්ෂව අපිට ප්‍රශ්න නැතුව නෙමෙයි ප්‍රශ්නක් තියෙනවා. සාපේක්ෂව මම හිතන්නේ පවතින කර්මාන්ත අතරින් හොඳටම තියෙන කර්මාන්තයක් තමයි තේ කර්මාන්තය මේ වෙලාවේ. ඒකට හොඳම උදාහරණය තමයි පහුගිය මාස නැත්නම් අවුරුද්දකට කලින් තේවල අමු තේවල මුදල තිබෙන සාමාන්‍ය රුපියල් 100 150 වගේ අතරතුර දැන් 250 300 වගේ ප්‍රමාණයකට තරම දෙගුණයක් වගේ වෙලා තියෙනවා. ඒක විශේෂයෙන් අපි කරපු මහා ලොකු කාර්යයකටත් වඩා ඩොලරට සාපේක්ෂව රුපියල් අවපාතය සහ විශේෂයෙන් අපේ තියෙනවා ක්‍රමයක් පිටරටවලින් ගේන සල්ලි වලින් නැත්නම් තේ කිලෝ එකක් විකුණපුවාම 168ක් මේ කුඩා දේවත හිමියන්ට යන්න ඕන කියලා පනතකින්ම තියෙනවා. තේ මණ්ඩලයේ පනත යටතේ තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපේ කුඩා තේවත හිමියෝ අද ඉතාමත් සතුටු වෙන්න ඕනේ. සාපේක්ෂව ඉතාම හොඳ තැනකට ගෙනලා තියෙනවා සහ මේ මිල වැඩිවීම සාපේක්ෂව පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඉතින් අනිත් ඉන්ඩස්ට්‍රි වලත් මේ ඩොලර් අවපාතයත් එක්කලා වාසියක් වුණා ඉන්ඩස්ට්‍රි එකට. මම දන්නේ නැහැ කොච්චර ප්‍රමාණයක් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසාම ඉතා විශාල වශයෙන් මේක දායකත්වයක් තියෙනවා. හැබැයි අපි මා හිතන්නේ විශේෂයෙන් අපි ඉල්ලන්න ඕනේ ලංකාවේ කුඩා තේවතු හිමියෝ ගත්තාම 4,50,000ක් ලක්ෂ 5ක් වගේ වෙන ප්‍රමාණයක් ඉන්නවා. මේගොල්ලන්ගේ විශේෂයෙන්ම ඉල්ලන්න ඕන අද කළ යුතු ප්‍රධානම දෙයක් තමයි මම හිතන්නේ කාලයක් තිස්සේ ඒගොල්ලෝ එකක් අපිට පොහොර නැතුව තිබුණ කාලයක් ඊට පස්සේ අපි කොම්පෝස්ට් වලට යමින් හිටියා ඊට පස්සේ මේ දෙක එකතුවක් යනවා දැන් හැබැයි පොහොර තියෙනවා මාකට් එකේ තියෙනවා අපි ලබා දෙනවා මෙතෙන්දී විශේෂයෙන් පොහොර භාවිතය අපි දකින අඩුවීමක් තියෙනවා විශේෂයෙන් මුදලත් එක්කලා දැන් ඇත්තටම අපි සාමාන්‍ය හොඳ මුදලකට ලබා දෙනවා භාවිතය වැඩි කරන්න ඕන මොකද දැන් තේ ප්‍රමාණය වැඩි කර ගන්න ඕන අපිට. ඒතර ලංකාව විදිහට ගත්තාම අපිට ඉඩම් වැඩි කරන්න බෑ. ඒතකොට තියෙන තේ ගහින් උපරිම පළ නෙලා ගන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ ලොකු දැවන්ත ප්‍රොජෙක්ට් එකකුත් කරන්න යන්නේ. එතෙන්දී මේගොල්ලෝ පුළුවන් තරම් පොර භාවිතයත් එක්කලා පළදා වැඩි කරලා දෙන්න කියලා මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා කුඩා තේ වතුමියන්. හොඳයි. තේ ගැන කතා කරද්දී මේ අපි අහලා තියෙන විදිහට තේ කෝපයක් රස විඳින අපි නොදන්නවා වුණාට තේ කෝප්පේ පිටිපස්සේ මහා දැවැන්ත ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය ගැන අහන්න ඔබතුමා වඩා සුදුසුයි කියලා හිතනවා අපි. ඒ නිසා අපිට පැහැදිලි කරලා දෙන්න තේ දල්ලේ ඉතිහාසය ගැන. ඔව් ඇත්තටම දුලාශී ඔබතුමිය පැහැදිලි කරා මේ අපේ රටේ තේ කර්මාන්තය පටන් ගත්තේ කොතනින්ද ජේම්ස් ටේලර් මෙතිතුමාගෙන් පටන් අරගෙන අද දක්වා වූ විකාශනය. ඉතින් මේක තේ දල්ල නිෂ්පාදනය කරන්න කුඩා තේවතු හිමියා ප්‍රධාන වතු මේ සියලුම එක සමස්තය එකතු වෙලා බලනකොට විශාල පුරුක් සංඛ්‍යාවක් සම්බන්ධ වෙනවා මේකට. ඒ කියන්නේ මේක එක තැනකින් පටන් අරගෙන එක තැනකින් නිමි භාණ්ඩයක් හැටියට එළියට යන කර්මාන්තයක් නෙමෙයි. විශාල දෙනෙක්ගේ දායකත්වයේ මත අවසානයේ තේ කෝප්පය පානය කරන පුද්ගලයා දක්වා වූ මේ සම්බන්ධතා පුරුක් ජාලය ඊටම සංවිධානාත්මකව ගොඩනගලා තියෙනවා ලංකාවේ ඇතුලේ. මගේ සභාපතිතුමා කිව්වා වගේ අර ඩොලර් වලින් පිට වැඩි වෙච්ච ආදායම කුඩා තේවතු හිමියා දක්වා ගලාගෙන යන්න එහෙම නැත්නම් දළු නිෂ්පාදකයා දක්වා ගලාගෙන යන්න ඒ වගේ ඊටම නිර්මාණශීලී ක්‍රමවේදයක් අපේ ස්ථාපිත කරලා තියෙනවා. එතකොට අපි කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හැටියට අපි වග කියනවා තේ දළු නිෂ්පාදනය එහෙම නැත්නම් අමුද්‍රව්‍ය නිෂ්පාදකයා හැටියට තමයි අපි අපේ භූමිකාව විකාශනය වෙන්නේ. එතනින් එහාට ගියාම තේ කර්මාන්ත ශාලා තියෙනවා. කර්මාන්ත ශාලා වලින් මේ ගේන අමුදළු නිමිතේ බවට පරිවර්තනය කරනවා. ඊට පස්සේ මේක විකුණුම් කරන කණ්ඩායමක් ඉන්නවා. පිටරට ගෙනියන කණ්ඩායමක් ඉන්නවා. පිටරට මේවා ප්‍රවර්ධනය කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේ විශාල ජාලගත සම්බන්ධීකරණ පුරුකකින් තමයි මේ තේ ගහ බැඳිලා තියෙන්නේ. ඒ වගේම අපි ඊටාම ඉක්මනින්
ආපසු අපිට ඒ කියන්නේ අපි දල වශයෙන් කිව්වොත් අපි අද තේ දැල්ලක් ගහකින් ඉවත් කරොත් අපිට දින 28ක් විතර වගේ වෙනකොට ඩොලර් වලින් ආපහු මුදල හැටියට අපේ රටට ලැබෙනවා. ඒ කියන්නේ ඊටාම ක්වික් රිටර්න්, ඒ කියන්නේ ඉක්මනින් ආපහු අපේ ආයෝජනයේ ප්‍රතිඵල අපිට ලැබෙන කර්මාන්තයක්, ඒ වගේ විකාශනය වෙච්ච ඒ වගේ නිර්මාණශීලීව හදපු කර්මාන්තයක්. ඉතින් මේක අර ඔබතුමී කිව්වා වගේම අර මහවතු වල ඉසර ආදි කාලයේ කෝපි වගාවට නතු වෙලා තිබිච්ච මධ්‍ය කඳුකරේ සහ පහත කෝපි වගාවේ පසුබෑමත් සමගම තේ වගාවට අවතීර්ණ වුණා. ඒ තේ වගාව මහවතු වලින් තමයි ආරම්භ කළේ රටේ. ඒ ආරම්භ කරපු තේ වගාව 950 ගණන් වන විට ඉතා කුඩා වශයෙන් සුළු පරිමාණයෙන් කුඩා තේවතු කියන බීජය හට ගන්නවා. ඊට පස්සේ අපි ටික කුඩා තේවතු වර්ධනය වෙන්න පටන් ගන්නවා. 1975 විතර වෙනකොට එවකට තියෙන රජයන් වලට තේරුම් යනවා මේ කුඩා තේවතු කියන කොට්ටාශය සංවර්ධනය කරන්න යුතු සහ යම්කිසි බලපෑමක් කරන්න පුළුවන් නිෂ්පාදනයේ ධාරිතාවය වැඩි කරන්න පුළුවන් කණ්ඩායමක් කියලා. එවකට අපි 27ක 28ක විතර වගේ තිබිච්ච නිෂ්පාදන ධාරිතාවය කුඩා තේවතු සංවර්ධන අධිකාරිය බිහි කිරීමෙන් පසු 1975 විශේෂ පනතකින් 78 ස්ථාපනය කිරීම තුළින් අද දක්වා විකාශනය දැන් මේ වන විට 75ක් 76ක වගේ තේ අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය. ඉතින් මේක තමයි අපේ තේ වගාවේ පැවැත්ම සහ මේ දක්වා ආපු ගමන. ඉතින් මෙතනින් එහාට යන ගමන අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන අපේ ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන්. ලෝකේ තේ වගාව ගැන කතා කරද්දී අපි මේ චීනය සම්බන්ධ ඉතිහාසය බොහෝ දෙනෙක් දන්නවා. ඒ වගේම ඉන්දියාව සම්බන්ධවත් දන්නවා. හැබැයි චීනයට ඉන්දියාවට අමතරව සභාපතිතුමා දැන් ලෝකේ විවිධ රටවල් තේ වගාවට යොමු වෙලා තියෙනවා. ඒ වගේම අපිට අභියෝග වන තත්වයටම ඔවුන් දියුණු වෙලා තියෙනවා. අපි ඒ වගේ රටවල් ගැන මතක් කරමුද? ඔව්, ප්‍රධාන වශයෙන් ගත්තාම නිෂ්පාදකයන් විදියට ගත්තාම අනිත් නිෂ්පාදන වගේම වැඩිම නිෂ්පාදනය කරන්නේ චීනය. ඊට පස්සේ ඊළඟට ඉන්දියාව. ඒ වගේ අලුතෙන් ආපු රටවල් තියෙනවා ලොකු අභියෝගයක් වෙලා කෙන්යාව වගේ රටවල්. ලංකාව වගේ රටක් ගත්තාම අපි කර්මාන්තයේ මිලියන 300 වගේ ආසන්න ප්‍රමාණයක් තමයි පවත්වාගෙන යන්නේ. හැබැයි අපි දන්නවා ලෝකේ හැම පැත්තෙම හැම දෙයක්ම භාවිතය වැඩි වෙලා තියෙනවා. ඉතින් තේ වලටත් විශේෂ නැහැ. ඒකෙත් භාවිතය වැඩි වෙලා තියෙනවා. නමුත් සාපේක්ෂව අපේ කර්මාන්තය අපි මේක ප්‍රමාණාත්මකව වැඩි කරලා නැහැ එකක්. දෙක ලොකුවට වැඩි කරගන්නත් බෑ අපේ තියෙන භූමි ප්‍රමාණයත් එක්කලා. ඉතින් මෙතෙන්දී දෙන අභියෝගය තමයි ප්‍රධාන වශයෙන් මම දකින්නේ ගොඩක් අලුතෙන් ආපු කෙන්යා වගේ රටවල් සමාජලාවට තේ විකුණන්නේ මිල වශයෙන් ගත්තාම අපිට වඩා ඉතාමත් අඩුවෙන්. නමුත් අපේ සිලෝන් ටී නාමය තාමත් ලෝකේ ඉතාමත් ඉහළින් බැබලෙනවා. ඉතාමත් ඉහළින් තියෙනවා. අපි දකිනවා ගොඩාක් තැන්වල විශේෂයෙන් ඔබතුමී අනිත් රටවල් ගැන අහපු ඉඳා ඉන්දියාව වගේ රටවල් ඒගොල්ලන් ගොඩක් නිෂ්පාදනය කරන ගොඩක් භාවිතත් කරනවා ඇත්තටම. ඒ නිසා ඒගොල්ලෝ ගොඩක් අපනයන කරන්නේ නැති නිසා සමහරලාවට අභියෝගය ගොඩ ප්‍රමාණය විශාල වුණාට අභියෝගය එච්චරම නැහැ. මොකද මම දැන් ලොකුවටම තියෙන්නේ කෙන්යා වගේ රටවල්. ඒගොල්ලෝ විශාල වශයෙන් වවලා මේ ලොකු විදිහට කර්මාන්ත දියුණු කරලා තියෙනවා. ඉතින් අපිට වැදගත්ම වෙන්නේ ඉස්සරහට යද්දී අපේ මේ තිබුණු ක්වොලිටිය තියාගෙන යන්න ඕනේ. අදත් තියෙනවා ඒ ක්වොලිටිය. නමුත් ජම්තාත් දුරට සමහර තැන්වල චැලෙන්ජ් වෙලා තියෙනවා. ඒව හදාගෙන ඉස්සරහට යන එක තමයි විශේෂයෙන්ම කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි දකින්නේ ලංකාවේ දැනටත් වෙන්නේ අපි වගේ රටවල් වලින් ගොඩක්ම මේ ටී ගෙනියන්නේ විශාල ප්‍රමාණවලින්. ගෙනහිල්ලා මෙවුවා ඇත්තටම මේ අගේ එකතු කරන්නේ වෙන රටවල් වල. උදාහරණයක් විදිහට බොහොම සරලව ගත්තොත් ලංකාව මම මුලින් කිව්වේ බිලියන 1.3ක වගේ තමයි ආදායමක් තියෙන්නේ. හැබැයි ඩුබායි ඔයගොල්ලෝ හොයලා බැලුවා ඩුබායි වල තේ හැදෙන්නේ නැති වුණාට ඩුබායි වල තේ වල ඉන්කම් එක මා හිතන්නේ බිලියන 5කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මොකද ඒගොල්ලෝ කරන්නේ එතනට ගෙනල්ලා එතන මික්ස් කරලා ගන්නවා. මේ මික්ස් කරද්දිත් ඔය හැම කෙනාටම සිලෝන් ටී අවශ්‍යම වෙනවා මේ මික්ස් කරන්න. මොකද මේකේ මා හිතන්නේ අපේ පොළොවේ අපි මම හිතන්නේ මම දන්නේ මොකක් හරි හේතුවක් නිසා අද අපි ලොකුවට දුක් විඳත් ජාතියක් විදිහට මම හිතන්නේ මේ පොළොවේ පුදුම වාසනාවක් තියෙනවා. මේ පොළොවේ තියෙන වතුර වල පුදුම රසයක් තියෙනවා. හැදෙන පළතුරු වල රසය වෙනස්. ඒ වගේම
ඒ විදිහටම තේ වලටත් ඇවිල්ලා තියෙනවා පුදුම වෙනස් රසයක් තියෙනවා මේ තේ වලට. ඉතින් මේක කෙන්යාවේ මෙහි තියෙන ගොඩක් කලාට මෙහෙන් ඉගෙනගෙන තමයි ඩෙවලොප් කරලා තියෙන්නේ. හැබැයි ඒ රස ගන්න බැරි ප්‍රශ්න තියෙනවා ඒගොල්ලන්ට. ඒකත් එක්කලා මම හිතන්නේ අපි මේ විශේෂ ගුණයත් එක්කලා සිලෝන් ටී නාමයක් තියාගෙන යන එක තමයි කරන්න වෙන්නේ. එහෙම නැතුව අර ඔබතුමිය කිව්වා වගේ මම හිතන්නේ අපි අතීතයේදී 120ක් එක්ස්පෝර්ට් අපනයන ප්‍රමාණය කරාට ඔව් එතකොට සමහරවිට අපිට ඒ නම්බරේ තියාගෙන යන්න බැරි වෙයි. ඒ කියන්නේ ඒකට අපිට භූමි ප්‍රමාණයක් නැහැ. හැබැයි අනිත් පැත්තෙන් අපේ ඵලදාව පැත්තෙන් ගත්තාම අපි මදි. සමහර රටවල් වලට සාපේක්ෂව අපි මේට වඩා හොඳ ඵලදාවක් මේකෙන් අරගෙන තව වැඩි කරගන්න පුළුවන්. ඒක තියාගෙන මට හිතෙන්නේ වැඩිපුරම මේ අර ප්‍රමාණයටත් වඩා ගුණාත්මක පැත්තෙන් තමයි අපි මම හිතන්නේ තරංකාරී වෙන්න අවශ්‍යතාවය තියෙන්නේ. බ්‍රෑන්ඩ් එකක් හදාගන්න එක ලේසි පහසු කාරණාවක් නෙමෙයි. මම ආරම්භයේදී කිව්වා වගේ සමහර වෙලාවට අපි දන්නවා සමහර විදේශිකයෝ ලංකාව අඳුන්වන්නේ මේ ලංකාව ගැන දැනගන්න තේ නිසා විතරයි. මේක මේ අමුතුවෙන් මවාපෑමක් හෝ හුවා දැක්වීමක් නෙමෙයි. ඒ කතාව හැමෝම දන්න සත්‍යයක්. සිලෝන් ටී මේ විදිහට බ්‍රෑන්ඩ් එකක් විදිහට ලෝකයේ ඉස්සරහා මුද්‍රාගත වෙන්නේ කොහොමද? සාමාන්‍ය අධිකාරීතුමා මොකක්ද රහස සිලෝන් ටී වල? ඔව්. ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. මම සභාපතිතුමා කියපු කොටසින් ඉතුරු ටික විතර පටන් අරගන්නම්. ඇත්තටම අපිට වගා වපසරිය වර්ධනය කිරීමේ ලංකාවේ ඉඩ නැහැ. අපි හෙක්ටයාර 2,30,000ක් පමණ තේ වගා කරලා තියෙනවා. අපිට වගා භූමිය වැඩි කරන්න බෑ සාපේක්ෂව කෙන්යා වගේ රටක. හැබැයි අපේ තියෙනවා භූවිෂමතා ලක්ෂණ. අපේ තියෙනවා මේ භූවිෂමතාවේ වෙනස් වීමක්. මේ වෙනස් වීම අනුව ඒ කියන්නේ උස මුහුදු මට්ටමේ සිට උසේ වෙනසක් තියෙනවා. ඊට පස්සේ වැහි කන්න දෙකක් තියෙනවා. සමහර ප්‍රදේශවලට එක කන්නයයි වහින්නේ. ඒකත් එක්ක අවුරුද්ද පුරා අවුව වැටෙනවා හොඳට. මෙන්න මේ භූවිෂමතාව මේ දේශගුණික කලාපවල වෙනස් වීම තේ ගහේ හැදෙන දැල්ලේ ඇතුලේ තියෙන සාරවත් භාවයට ලොකු වෙනසක් එකතු කරනවා. එතකොට ඒකෙන් අර ඇත්තටම අපිට ලංකාවේ ඇතුලේ භූවිෂමතා කොටස් කාණ්ඩ 6කට වෙන් කරන්න පුළුවන්. ජියොලොජිකල් සෝන්ස් 6කට. එතකොට මේ ජියොලොජිකල් සෝන්ස් 6ේ තියෙන තේ වලින් දළු වලින් නිෂ්පාදනය කරන තේ වල එක් රසය පාට ඊළඟට ඒක කියනවා අපි ලිකරි ගතිය එහෙම නැත්නම් ඒකේ තියෙන අර රසයේ තියෙන සාන්ද්‍රණ බව මේවා වෙනස්. එතකොට පිටරට ඉන්න ඒගොල්ලන්ගේ තියෙන එක කාලගුණික විපර්යාසයන්ට ඒ කියන්නේ සීත කාලගුණයට උෂ්ණ කාලගුණයට ඒ වසන්ත සමයට මේ කාලගුණයට සරිලන පරිදි ඇඟට උත්තේජනයක් දැනෙන විදිහේ තේ වර්ග අපිට නිෂ්පාදනය මේ ජියොලොජිකල් සෝන්ස් වලින් එකතු කරගන්න තේ වලින් අපිට අර දිවේ රස ඒ කාලගුණික විපර්යාසයන්ට ඇඟට දැනෙන උණුසුම ඇඟට දැනෙන සීතලට මේ උත්තේජනය දෙන්න පුළුවන් තේ නිෂ්පාදනය කරගන්න පුළුවන් බ්ලෙන්ඩ් කරලා එහෙම නැත්නම් මිශ්‍රණය කරලා නිර්මාණය කරගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ තේ කර්මාන්තයේ අනාගතයේ ඉන්නේ අපි මෙන්න මේ ජියොලොජිකල් සෝන්ස් වල තියෙන ඇඩ්වාන්ටේජ් එක එහෙම නැත්නම් වාසි සහගත තත්ත්වය පාවිච්චි කරලා විවිධ තේ වර්ග නිර්මාණය කිරීම එක ධාරාවක් හැටියට දෙවනි පියවර හැටියට මම මගේ සභාපතිතුමා කිව්වා වගේම ප්‍රොඩක්ටිවිටි එහෙම නැත්නම් අපේ තියෙන නිෂ්පාදන හැකියාව විභවය අපිට හොඳ නිෂ්පාදන විභවයක් තියෙනවා. මොකද හුඟක් තේ වවන රටවල් වල මේ තියෙන කාලගුණික පරිසර තත්ත්වයන් නැහැ. එතකොට අපිට මේ තත්ත්වයන් ප්‍රයෝජනට අරගෙන අපේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ තේ වල හෙක්ටයාර් එකකට නිමිතේ කිලෝග්‍රෑම් 4000ක් පමණ නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට අපි ඉන්නේ 1900ක විතර වගේ නිෂ්පාදන ධාරිතාවයක. එතකොට මේ ප්‍රොඩක්ටිවිටි ඉම්ප්‍රූව්මන්ට් එක අපිට තව විශාල වශයෙන් වැඩි කරන්න පුළුවන්. අපි තේ නිමිතේ කිලෝ මිලියන 300ක් හදනවා නම් අපේ පරිශ්‍රමයේ මත අපිට මේක 500 දක්වා ගෙනියන ගමනක් යන්න පුළුවන්. ඒ වගේම මේ නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය සහ කර්මාන්තශාලාවේදී කරන නිෂ්පාදනය ගුණාත්මයේ ඉහළ මට්ටමක පවත්වාගෙන ගියොතින් අපිට ඇති වෙන ප්‍රතික්ෂේපිත තේ ප්‍රමාණය අඩු කරලා ඒ ප්‍රතික්ෂේපිත තේ ප්‍රමාණය හොඳ තේ බවට පරිවර්තනය කර ගැනීම සහ අර ලෝක වෙළඳපොළට ජියොලොජිකල් සෝන්ස් වල තියෙන වාසිය අත්පත් කරගෙන අපිට ලෝක වෙළඳපොලේ විශිෂ්ට තැනක අර ඔබතුමිය කිව්වා වගේ සිලෝන් තේ නාමය
ඉදිරියට ගෙනියන්න අපිට කරගන්න තියෙන්නේ අන්නේ ඒ පියවර සඳහා විශ පුළුල් පරාසයන් 3ක් හරහා අපේ ඉදිරි දැක්ම හදාගන්න එක තමයි අපි කළ යුතු වෙන්නේ. අපි කතා කරමින් ඉන්නේ අද ලංකාවේ තේ වගාව පිළිබඳව. සභාපතිතුමා මේ ගොවියාගේ උනන්දුව මොන වගේද? මුලදී නම් අපි අහලා තියෙනවා තේ වගාවට බොහෝ ආසාවෙන් ආශක්ත වෙලා මේ යොමු වුණා කියලා. තාමත් තත්ත්වේ වගේද නැත්නම් වෙනස් වෙලා තියෙනවද? ගොවියාගේ උනන්දු වල සාමාන්‍ය ලංකාවේ ඔයගොල්ලෝ දන්නවා ගොවියෝ උනන්දු වෙන්නේ ලැබෙන මිලත් එක්කලා ප්‍රධාන වශයෙන්. මම හිතන්නේ තේ ගොවියෝ විතරක් නෙමෙයි හැම ගොවියෝම එහෙමයි. විශේෂයෙන් අපි හිතමු වෙන අපි හිතමු රබර් වගේ කර්මාන්තශාලා කර්මාන්තයක් ගත්තාම විශේෂයෙන්ම දකිනවා මගේ ගම් පළාත කෑගල්ලපත්ත රබර් මිල වැඩි කාලයට තමයි වැඩියෙන්ම හිටවන්නේ. මෙනති කාලයට ගලවලා දරවලට ගන්නවා. හැබැයි තේ වල එච්චරම මේකක් නැහැ. සාපේක්ෂව තේ කර්මාන්තය බොහොම සාර්ථකව එක දිගට පවත්වන කර්මාන්තයක්. ඉතින් ඉස්සර ඉඳලම දේගුරුවන්ගේ ලොකු ඕමනාවක් තිබුණා. මම හිතන්නේ පහුගිය කාලේ මේ පොහොර අඩුවීමත් එක්කලා යන්තාක් දුරට ඒගොල්ලන්ගේ පොඩි කලකිරීමක් තිබුණා. නැත්තේ නැහැ. ඒගොල්ලෝ තව වෙන භෝග වලට යන්න තියෙන හැකියාවල් වගේ බලවත් යම්තාක් දුරට. නමුත් අද නම් මම හිතන්නේ වැඩියෙන් තේ වවන්න යොමු වෙලා තියෙනවා. මොකද මම මුලින් කිව්වා වගේ තේ වල මිල දෙගුණයක් වෙලා තියෙනවා. තේ කිලෝ එකක් රුපියල් 250 කියන්නේ කිලෝ 6ක් 7ක් කඩාගත්තත් ගෙදරකට ලොකු ආදායමක් තියෙනවා සාපේක්ෂව. එතකොට ඒ නිසා තේ කර්මාන්තයේ ඉදිලා ඉන්න පිරිස මේ වෙලාවේ දැඩි උද්‍යෝගයකින් ඉන්නවා. හැබැයි ඒ අතර ප්‍රශ්න ටිකක් තියෙනවා අපිට. එකක් තමයි පෝර. දෙක පහුගිය දවස්වල ප්‍රවාහනය කරද්දී තිබුණ අපහසුතා එක්කලා නැගුණු දේවල් දැන් නම් ගොඩක් දුරට යටපත් වෙලා තියෙනවා. දැන් අද උදේත් අපි ගරු අපේ අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමත් එක්කලා තේ කර්මාන්තයෙන් සියලෝ දෙනා එකතු වෙලා කතා වුණා. එතෙන්දී වුණත් ගොඩක් තේ අපනයනකරුවන් කිව්වේ ඒගොල්ලන්ට තව තේ මදි කියන එක. මොකද ලංකාවේ සාපේක්ෂව තේ නිෂ්පාදනයේ අඩුවීමක් තියෙනවා. 10%ක 15ක වගේ මේ අවුරුද්දේ වැස්සයි සහ පෝර අඩුව ඔක්කොමත් එක්කලා. හැබැයි මිල වැඩිවීමක් තියෙනවා අනිත් පැත්තෙන් ඩොලර් වලින්. ඒගොල්ලන්ට දැනට ලොකු ඉල්ලුමක් තියෙනවා. උදාහරණයක් විදිහට සමහර රජයේ කර්මාන්තශාලා ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ නැහැ කල්බෝයිට යන වගේ කර්මාන්තශාලා ඉස්සර පාඩු යම්තාදුර ලාභත් ලැබුවා. මේ අවුරුද්දේ ලාභය ඉතා විශාලයි සහ ඒගොල්ලෝ දැනට මට මතකයි මම ගිය සතියේ කතා කරපුවාම තේ දළු කිලෝ එක රුපියල් 425ක් ගෙවුණා. ඉතින් මම දැන් රජ ආයතන විදියට අපි හරිම සතුටු වෙන්නත් ඕනේ මේ වගේ දේවල් ලබා ගන්නත් එක්කලා සාපේක්ෂව මම දකින්නේ තේ වගාකරුවන් උද්‍යෝගයෙන් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ පොඩි අභියෝගات එක්කලා තමයි ඉන්නේ. මම මුලින් කිව්වා වගේ ඔයාටයි මටත් එක වගේම අභියෝග තියෙනවා. මගේ වාහනේට තෙල් ගහද්දිත් මට වෙනදා වගේ මේ ලොකුට දැනෙනවා. ඉතින් මම හිතන්නේ ඒගොල්ලෝ මේ බොහෝම සතුටකින් ඉන්නවා කියලා. පද සාපේක්ෂව හොඳ උද්‍යෝගයකින් ඉන්නවා. මොකද මම උදේ අමතුමත් එක්කලා කතා කරද්දිත් කිව්වේ දැන් ඉස්සර වගේ නෙමෙයි අර තේ වතු සුද්ධ කරලා පෝර දාන්න ලැහැත්ති කරලා ඊට අමතරව ඒ අවශ්‍ය අනිත් දේවල් සකසගෙන පොඩි සලසුමක් ඇතුව ඒගොල්ලෝ මේකට ඉදිරිපත් වෙලා ඉන්නවා පේනවා. ලංකාවේ මොන වගේ ප්‍රදේශවලද මේ කුඩා පරිමාණ තේ වතු විහිදලා තියෙන්නේ? ඔව් ඇත්තටම කුඩා තේ වතු හිමියෝ විහිදිලා ඉන්නවා ලංකාවේ දිස්ත්‍රික්ක 14ක. ඒකෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 123ක් සහ අපි ග්‍රාම නිලධාරී කොට්ටාස වශයෙන් ගත්තොත් 3293ක ගොවීන් 4,05,000කට ඉතා ආසන්න සංඛ්‍යාවක් විසිරලා පැතිරලා ඉන්නවා. විශාල වශයෙන් පැතිරලා ඉන්නවා. මේකෙනුත් අපි බැලුවොත් ලංකාවේ වැඩිපුරම කුඩා තේ වතු හිමියෝ ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ. කුඩා තේ වතු හිමියෝ 1,26,000ක් පමණ ඉන්නවා. ඊළඟට ගාල්ල දිස්ත්‍රික්කය. ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියෝ 93,000ක් පමණ ඉන්නවා. ඊළඟට මාතර දිස්ත්‍රික්කයේ මාතර දිස්ත්‍රික්කයේ ඉන්නවා 74,000ක් පමණ කුඩා තේ වතු හිමියෝ. මේ වගේ මේ දිස්ත්‍රික්ක දෙක තුනක් තියෙනවා ඉතා විශාල ඒ කියන්නේ වැඩි නිෂ්පාදනයක් කරන. නමුත් අනිකුත් දිස්ත්‍රික්කවලත් මං කියපු මේ දිස්ත්‍රික්කවල හම්බන්තොට කුරුණෑගල වගේ මාතලේ වගේ ඉතා අඩුවෙන් හැදුනත් අනිත් දිස්ත්‍රික්කවල ප්‍රධාන වශයෙන් විශාල වශයෙන් පැතිරලා තියෙනවා. ගොවීන් 5,00,000කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා කුඩා තේ වතු හා බැඳිලා. මේගොල්ලන්ගේ වගාව අපසරය ගත්තාම අක්කර කාලේ ඉඳලා අක්කර 10 දක්වා බිම් ප්‍රමාණයක වගා කිරීම කරලා තියෙනවා. එතකොට
ඒකේ කුඩා තේවතු කියලා හඳුන්වන්නෙම පනත මගින්ම හඳුන්වන්නේ මේ අක්කර 10 දක්වා වූ තේවතු හිමියන්. බොහෝ වෙලාවට මේ කුඩා තේවතු හිමියා තමාගේ අක්කර 4 5 10 වගේ තියෙනකොට උදව්වට මිනිස්සු ගන්න වෙනවා, ශ්‍රමිකයන් ගන්න අවශ්‍යතාවයක් ඇති වෙනවා. නමුත් බොහෝ විට කුඩා තේවතු හිමියා තමන්ගේ පවුලේ රැකියාවක් හැටියට, පවුලේ ආරක්ෂණය හැටියට තමයි ඒගොල්ලොම තමයි ශ්‍රමිකයෝ හැටියට වැඩ කරන්නේ. ඉතින් ඒ අනුව තමන්ගේ වපසරිය තමන් බලාගෙන, තමන් පිරිසිදු කරගෙන, තමන් හදාගෙන ඉන්න බොහොම ස්ථිරව තමන්ගේ ගමනේ යන්න පුළුවන් තමන්ගේ ගේ යවට හදාගත්ත වගාවක් නිසා කුඩා මේ තේවතු හිමියා කුඩා තේවතු හිමියා විශේෂයෙන් වගාවෙන් බැහැර වෙන බොහෝ විට අඩුයි. ඉතින් දැන් තියෙන පාරිසරික තත්වයන් මිල සහ අනෙකුත් කරුණු මත කුඩා තේවතු හිමියා සෑහෙන ප්‍රබෝධයකින් තමන්ගේ දෛනික නිෂ්පාදන කටයුතු වල නියැලලා ඉන්නවා. දැනට තියෙන තත්ත්වය ඒ වගේ තමයි අපිට රටේ තියෙන්නේ. හොඳයි, අපි සූදානම් කාලාත්‍රේ කතාබහ තුළින් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව අපි නැවතත් කතා කරමු ලංකාවේ තේ වගාව පිළිබඳව. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතාබහත් එක්ක. අද අපි කතා කරන්නේ ලංකාවේ තේ වගාව පිළිබඳව. මාතෘකාව තේ කූඩෙන් කසල ගොඩට යන ඩොලර්. මේ අපි තේ වගාවේ ඉතිහාසය ගැන හඳුනගත්තා. ඔබ දන්නවද හිතවතුනි, විවිධ මේ සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා ජලයට පස්සේ ලෝකයේ වැඩිම ඉල්ලුමක් තියෙන පානීය විදිහට තේ හොයාගෙන තියෙන බව. ඒ වගේම අපි මේ කතා කරන වෙලාවෙත් බිලියන ගාණක් ලෝකේ පුරා ඉන්න මිනිස්සු තේ කෝප්පයක් බීලා ප්‍රාණවත් වෙනවා ඇති, ජීවයක් ලබා ගන්නවා ඇති. තේ කෝප්පයකින් ලැබෙන මේ ප්‍රාණය පිළිබඳව ඔබට මට අපි හැමෝටම ඕනෑ තරම් අත්දැකීම් තියෙනවා. විශේෂයෙන්ම තේ කෝප්පයක් පානය කරපුවාම නැවුම් බවක් නැත්නම් අලුත් ජීවයක් ලැබෙන්නේ තේවල අඩංගු ඇන්ටි ඔක්සිඩන්ට් කියන සංගුණකය නිසා බවත් විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. තේවල කතාව බොහොම රසවත්. හැබැයි සමහර වෙලාවට තේ වගාකරුවාගේ කතාව එතරම් රසවත් නොවෙන්න පුළුවන්. සභාපතිතුමා, අපි දන්නවා ලංකාවේ ගොවීන් විවිධ අවස්ථාවල පොහොර සහ රාත්දාරයේ ඉල්ලුවා. සමහර වෙලාවට පොහොර නැතුව ප්‍රශ්න ඇති වුණා. තේ වගාවට මේ කාරණා පොදු වුණේ නැද්ද? තේ වගාවටත් පොදු වුණා. ඇත්තටම මතක නම් දුලාසේ මීට අවුරුද්දකට වගේ කලින් පෝර මිටියක් ලබා දුන්නේ ලංකාවේ හැමෝටම රුපියල් 1500 වගේ මුදලකට. ඒක සහනදායී මුදලක්. හැබැයි ඒ වෙද්දි රජයට ඒ පෝර මිටියේ වටිනාකම වුණා රුපියල් 5000ක් වගේ. එතකොට 1500කට දෙද්දී ඉතුරු මුදල අපි දරාගෙන තමයි දුන්නේ. හැබැයි සාපේක්ෂව පහුගිය කාලේ මේ හැම දෙයක්ම වෙනස් වුණා. උදාහරණයක් විදිහට අද යූරියා මිටියක් ලංකාවට ගෙනල්ලා දෙන්න රුපියල් 40000කට ආසන්න ගාණක් යනවා. ඉතින් සාපේක්ෂව අදත් අපි මා හිතන්නේ ලොකුට සහන ආධාර දෙනවා. උදාහරණයක් විදිහට දැන් අපි පෝර යූරියා මිටිය දෙන්නේ රුපියල් 15500ට. එතකොට ලංකාවට ගෙද්දි මේ සැරේ ගෙන ආපු නැමේ වටිනාකම ඉන්දියාවේ අපේ ණය ආධාර යටතේ ගෙන ආපුවාම රුපියල් 38000ක් වෙනවා. 40000 කියන්නේ. එතකොට ඒකෙන් අඩු කරලා තමයි මේ ගානට දෙන්නේ. නමුත් මම හිතන්නේ ගොවියෝ සහනාධාර තවදුරටත් බලාපොරොත්තු වෙනවා. සහ අපේ උදේ සාකච්ඡාවේදී කතා කරේ උදේ වී වලට මේ වෙද්දි රුපියල් 10000 ගාන දෙනවා. එතකොට ගොඩක් අය අහන්නේ ඇයි තව අඩු කරන්න බැයිද, කොහොමද කරන්න කියන එක. නමුත් ඕගොල්ලෝ දන්නවා, අපි හැමෝමත් දන්නවා රට තියෙන තත්ත්වෙත් එක්කලා මම හිතන්නේ මෙතනින් වඩා ගොඩක් පල්ලෙහාට යාමේ ලොකු හැකියාවක් නැහැ. ඒකෙදී නමුත් අපි තේ වල මිල වැඩි වීමත් එක්කලා යම් තාක් දුරට තේ කර්මාන්තයට මේක දරා ගැනීමේ යම් තාක් දුරට හැකියාවක් තියෙනවා. හැබැයි මම මුලින් කිව්වා වගේ පෝර භාවිතය මිලේ වැඩිවීම සහ පහුගිය කාලයේදී මේ පෝර භාවිතයේ සිදුවුණු වෙනස්කම් සහ සියලුම දේවල් නිසා භාවිතය අඩුවීමක් අපි දකිනවා. උදාහරණයක් විදිහට අද ලංකාවේ පෝර තියෙනවා ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තේ වලට භාවිතා කරන යූරියා භාවිතා කරන වර්ගය තියෙනවා 15000. ඊට අමතරව තව ඇමෝනියා සම්බන්ධ කරලා හද පෝරක් තියෙනවා. ඒක තියෙනවා 24000ක් විතර. ඒ කියන්නේ 40000ක් වගේ තියෙනවා. කන් එකකට දෙකකට වගේ හොඳටම ප්‍රමාණවත් තේ වගාවට. හැබැයි මේක භාවිතා වෙන්නේ නැහැ. වෙනද භාවිතා වුණු වේගය. මම හිතන්නේ රුපියල් 1500ට පොහොර දෙද්දි භාවිතා කරපු වේගයෙන් කිසි කෙනෙක් භාවිතා කරයි කියලා.
ඔබ අපි වුණත් සාමාන්‍ය භාණ්ඩයක් ගනිද්දී අපිට මිල ඉතා අඩු නම් සමහරවිට අපි එකක් ඕන තැනට දෙකක් දාපු වෙලාවල් තියෙනවා. සහ පොර භාවිතය සාපේක්ෂව මේකේ කාර්යක්ෂමතාවය 30% වගේ තියෙනවා. ඉස්සර ඉඳලාත් එහෙමයි. දැන් හැබැයි ඊට වඩා ගොවියෝ හරිම සුපරක්ෂාකාරී වෙලා ඊට වඩා හොඳට භාවිතත් කරනවා. ඉතින් සාපේක්ෂව මම හිතන්නේ අහගෙන ඉන්න අයටත් ගොඩක් වෙලාට කියන්න තියෙන්නේ මම මුලින් කිව්වා වගේ අපේ කර්මාන්තයක් විදිහට සාපේක්ෂව හොඳ තැනක තියෙන නිසා තවදුරටත් පොර භාවිත කළ යුතුයි. මොකද ඒකෙන් තමයි අපිට අස්වන්න ගන්න පුළුවන් දේ විදිය. එකක් තමයි ප්‍රධාන වශයෙන් වැස්ස. මම හිතන්නේ ගිය අවුරුද්දේ වගේ සහ 2020 අවුරුද්දේ අපිට වැස්සත් එක්කලා ලොකු ආශිර්වාදයක් ලැබුණා. හැබැයි මේ ලංකාවේ කන්නයකට ලැබෙන වර්ෂාපතනය මේ හැම කාලෙම සමානව ලැබෙන්නේ නැහැ නේ. එතකොට වර්ෂාව නැති වෙද්දී වර්ෂාව නැති වෙද්දී මම හිතන්නේ අනිත් හැම පළදාවක්ම වගේ බොහෝ වෙලාවට මේකෙන් වර්ෂාවෙන් පළදාවේ අඩුවීමේ බලපෑමක් තියෙනවා. ඒකට නමුත් ඒකෙත් මම හිතන්නේ අපේ සාමාන්‍ය අධිකාරිතුමා හොඳටම පැහැදිලි කරයි තාක්ෂණික වශයෙන් අපි යම් තාද්දොරට මේ දේශගුණය ආශිර්වාදය අපිට අවශ්‍යම වෙනවා. සාමාන්‍ය අධිකාරිතුමා ඔබතුමා මේ කාරණාවට යමක් එකතු කරනවද? ඔව් ඇත්තටම දැන් පොහොර භාවිතය ගැන කතා කරපුවාම දැන් අපි රසායනික සංඝටකයන් තමයි පොහොරට දැන් යූරියා කිව්වහම අපි නයිට්‍රජන් තමයි සංඝටකයක් හැටියට එකතු කරන්නේ. මියුරේට් ඔෆ් පොටෑෂ් කිව්වහම K2 කියන සංඝටකය තමයි රසායනිකය තමයි පොහොරට පොළොවට එකතු කරන්නේ. එතකොට මේ පොළොවට එකතු කරන පොහොර සංඝටකය අපේ සභාපතිතුමාටින් කියුණා 30%ක efficiency එකක්. එහෙම නැත්නම් උරා ගැනීම 30%යි. ඒ කියන්නේ 70%ක් එක්කෝ ගලාගෙන යනවා වැස්වික් ජලයත් එක්ක. එහෙම නැත්නම් වාෂ්පීකරණය වෙනවා. එහෙම නැත්නම් පොළොව තුලට කිඳා බහිනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඇත්තටම මෙහෙම වෙන්නේ අපේ පොළොවේ තියෙන ආයනික සාන්ද්‍රණය වෙනස් වීම. පොළොව ඇතුලේ තියෙන පොළොවේ මතුපිට පොළොවේ තියෙන ආයනික සාන්ද්‍රණය අපි බොහෝ වෙලාවට මේක ටිකක් අපේ ගොවියන්ටත් දෙන පණිවිඩයක් හැටියට මේක මම කියන්නේ. ඒක ටිකක් විද්‍යාත්මක වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන් මම කියනවාද කියන එක. හැබැයි කෙසේ වෙතත් මේ පොළොවේ තියෙන ධනායන සාන්ද්‍රණය වැඩි වෙනකොට අපි මේ දාන සංඝටකයනොත් ධනායන මේක විකර්ෂණය වෙනවා. මේක රඳවා ගන්නෙ නැහැ. ඉතින් මේක ඉක්මනට එක්කෝ වාෂ්පීකරණය වෙනවා. එහෙම නැත්නම් ගලාගෙන යනවා. එහෙම නැත්නම් පොළොව තුළට කිඳා බහිනවා. එම නිසා තමයි මේ 30%ක උරා ගැනීමේ හැකි. මොකද ගහට අවශ්‍ය වෙලාවට ගන්න පොහොර මේ සංඝටකයන් පොළවේ රැඳිලා තියෙන්නේ නැහැ. ඒක හන්දා අපි අපේ ගොවියන්ට ආරාධනා කරනවා. අපි මේක අපේ අධිකාරියේ ව්‍යාපෘතියක් හැටියට අපි පටන් අරගෙන තියෙනවා සහ ප්‍රවර්ධනය කරගෙන යනවා. අපි ගොවියට කියනවා මේ පසේ වසර ගාණක් තිස්සේ වගාව සෝදාපාලු වෙලා පස නීරස වෙලා. ඒකෙන් අදහස් කරන්නෙම ඍණායන, එහෙම නැත්නම් කැටායන්, එහෙම නැත්නම් පසේ තියෙන දිරායන අංශු කොටස්. ඒවා ශීන වෙලා තියෙනවා, අඩු වෙලා තියෙනවා. අපි පොළොවට මේක එකතු කරන්න ඕනේ. ඒක කොම්පෝස්ට් මාර්ගයෙන්, එහෙම නැත්නම් අපේ වගාවේ තියෙන යටි සෙවන කප්පාදු කරලා ගන්න, එහෙම නැත්නම් අපි තේ වගාව කප්පාදු කරලා ගන්න කප්පාදු අතු වලින් මේවා මේ වගා භූමියටම එකතු කරන්න ඕනේ. එතකොට අර තියෙන කාබන් සාන්ද්‍රණය, එහෙම නැත්නම් ඍණායන සාන්ද්‍රණය ඉහළට එනවා. ඍණායන සාන්ද්‍රණය ඉහළට ආපුවහම අපි යොදන පොර මේකට බැඳලා තියා ගන්නවා. ඊට පස්සේ ගහට අවශ්‍ය වුණාම ටික ටික ගහට නිදහස් කරා. ඇත්ත වශයෙන්ම අපි යන්න ඕනේ ඇත්තටම සාමාන්‍යයෙන් හොඳ අපි කියන්නේ සරු පොළවක, සරු පසක පොහොරවල efficiency එක, එහෙම නැත්නම් පොහොර උරා ගැනීමේ ශක්තිය ගහකට තියෙනවා 80ත් 90ත් පමණ. හැබැයි අපේ තේ වගාවේ අපේ බොහෝ වගාවල් වල තියෙන 30ක් 35ක් විතර. එතකොට අපිට ගොවියාට අපිට වගාකරුවන් හැටියට ඔවුන්ට විශාල වගකීමක් යුතුයකමක් තියෙනවා මේ මහ පොළොවට පොඩ්ඩක් ආදරය කරන්න. මහ පොළොවට ටිකක් සලකන්න. මහ පොළොවට අවශ්‍ය කරන ඓන්ද්‍රිය කොටස් එකතු කරන්න. එහෙම එකතු කරලා රසායනික පොහොර භාවිත කරපුවාම ඒකේ පොහොර දාන්න ඕන ප්‍රමාණාත්මකවත් අඩු වේවි. ඒ වගේම ඒක ගහට උරාගෙන ගහෙන් හම්බෙන ප්‍රතිඵලය විශාල වශයෙන් වැඩි වෙනවා. ඉතින් මේක ඇත්තටම අපි කුඩා තේවත සංවර්ධන අධිකාරිය පසුගිය අවුරුද්දේ කොම්පෝස්ට් නිෂ්පාදනාගාර 8ක් අපේ දිස්ත්‍රික් 8 පුරා අපි ස්ථාපනය කළා. ඒකෙන් අපි කුඩා තේවතු හිමියන්ව එකතු කරගෙන ඇවිල්ලා කොම්පෝස්ට් හදන හැටි කියා දීලා එයාගේ ගෙවත්තේ හදන්නේ කොහොමද කියන ආදර්ශනය කරගෙන යනවා. ඒ වගේම මේ අවුරුද්දෙත් අපි
සැලසුම් කරලා තියෙනවා. තවත් කොම්පෝස්ට් නිෂ්පාදනාගාර 26ක් දැනට ආරම්භ කරලා තියෙනවා. ඒවැ කටයුතු. ඒගොල්ලොත් එක්ක මේ වන විට ගොවීන් 8000කට පමණ පුහුණු පන්ති පවත්තලා ඒගොල්ලන්ගේ ගෙදර ගෙබිමේ එයාගේ වගා භූමිය ඇතුලේ කොම්පෝස්ට් හදාගන්නේ කොහොමද? අන්නේ කොම්පෝස්ට් එක මේ යූරියා ටිකක් මිශ්‍ර කරලා එහෙම නැත්නම් අපි දෙන පොහොර සාන්ද්‍රණය පොඩ්ඩක් මිශ්‍ර කරලා ඒකත් එක්ක මහ පොළොවට යොදපුවාම අර මේකේ තියෙන සාරවත්භාවය උරා ගැනීමේ ශක්තිය ගහට වැඩි වෙලා පොහොරවල තියෙන ප්‍රතිඵලය වැඩියෙන් ගන්න පුළුවන්. ඉතින් මේක තමයි අපි අපේ කුඩා තේවතු හිමියට එහෙම නැත්නම් මහ තේවතු හිමියට බාර දෙන්න ඕනේ මේ පාංශු හායනය, පාංශු කාදනය, පස විනාශ වීම ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න. පොහොර යොදනකොට පුළුවන් තරම් කොම්පෝස්ට් මිශ්‍රණය එකතු කරගන්න. ඒ වගේම තමන්ගේ ඉඩම වැටමාීමේ තියෙන ගස්වල අතු මේවා කපලා කප්පාදු කරලා මේක පොළොවට නිකන් දාලා තිබ්බහම මේක දිරනවා. ඒක ශුද්‍ර ජීවීන් අපිට කරලා දෙනවා. අපි අමුතුවෙන් කරන්න ඕනේ මේක එකතු කරන්න පොළොවට. එතකොට අපේ පොහොරවල එෆිෂන්සි එක වැඩි වෙනවා. පොහොරවල ගුණාත්මය වැඩි වෙනවා. දල්ලේ ගුණාත්මය වැඩි වෙනවා. අපේ අස්වැන්න විශාල වශයෙන් වැඩි කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් තමයි අපි මම හිතන්නේ පොහොර සම්බන්ධයෙන් පොහොර භාවිතය සම්බන්ධයෙන් අපි කළ යුතු වෙන්නේ. සභාපතිතුමා සැපයුම් කරුවෙක් විදිහට ලංකාව ලෝකේ මොන වගේ රටවල් වලටද තේ අපනයනය කරන්නේ? ප්‍රධාන වශයෙන්ම අපි රුසියාව ඊට පස්සේ අතන ප්‍රධාන වශයෙන්ම යන්නේ මැද පෙරදිග රටවල් වලට තමයි යන්නේ. රුසියාවට තාමත් ඒ අපනයනය කරනවද? කාලයකදී අර මේ කාප්‍රා බීටල් කියන කෘමියාගේ ගැටලුවක් නිසා රුසියාව ලංකාවෙත් ඒ තහනම් කරනවනේ. ඔව් නමුත් ඊට පස්සේ අපි ඒගොල්ලොත් එක්කලා සාකච්ඡා කරලා නැවත අපනයන දිගින් පවත්වාගෙන යනවා. එතකොට මාර මුලින් කිව්වා වගේ සාපේක්ෂව අපේ තේ වැඩිපුර යන්නේ මැද පෙරදිග පැත්තට. ඊට අමතරව රුසියාව වගේ අනිත් යුරෝප් පැත්තේ රටවල් වලට සාපේක්ෂව යනවා මදි. දැන් ජපානය වගේ රටවල් වලට දැන් මේ දවස්වල ටිකක් යනවා. මම හිතන්නේත් මේ ඉන්ඩස්ට්‍රි එකේ වැදගත්ම දේ තමයි මේ හරි දැන් උදාහරණයක් විදිහට ඉරානය වගේ රටවල් වලට අපි විශාල වශයෙන් යවනවා. සහ අපි දන්නවා ඉරානය වගේ රටවල් බොහොම වෙනස් වෙන සුළු මාකට් එකක් තියෙනවා. අද අපි ඉන්න තත්ත්වයට සාපේක්ෂව මම හිතන්නේ ඔක්කොම රටවල් හොඳයි. නමුත් අපි ඉස්සර ඉඳලා කතා වෙන දෙයක් තමයි මේ වගේ වෙනස් වෙන සුළු සාවයත් එක්කලා අපේ මාකට් උත් හැමදාම අපිට වෙනස් වෙනවා. ඉතින් අපිට හොඳ වෙළඳ පොළ සොයා ගැනීමේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි මේකෙන් අදහස් වෙන්නේ ඇත්තටම යුරෝප් වගේ රටවල් අපේ තේ යන්නේ නැහැ කියලා. මම අර මුලදී කිව්වා වගේ අපේ තේ මෙහෙන් යන්නේ මැද පෙරදිග රටවල් වලට සහ අනිත් රටවල් වලට තමයි. හැබැයි එතනින් ආපහු අපේ තේ බ්ලෙන්ඩ් කරලා මික්ස් කරලා සමහරලාවට අර ප්‍රධාන රටවල් ඔක්කොටම වගේ යනවා. මම හිතන්නේ කර්මාන්තය අපිට වැදගත්ම දේ තමයි මොකද අර වගේ රටවල් වලට ඇද්ද බොහෝ වෙලාවට අද මුඩලකට යන්නේ. ඒත් ඒ අපේ ලංකාවේ නිෂ්පාදනයක් විදිහට නෙමෙයි එතකොට. අනිත් පැත්තට යද්දි නෑ. ඒගොල්ලෝ පාවිච්චි කරනවා අපේ නිෂ්පාදනයක් විදිහට. මොකද මෙතනින් ගිහිල්ලා අපේ තේ භාවිතා කරපුවම සිලෝන් ටී කියලා යන්න පුළුවන්. හැබැයි අගේ එකතු කරන්නේ වෙනත් රටකින්. අගේ එකතු කරන්නේ වෙනත් රටකදී. මම හිතන්නේ එතන තමයි අපිට ලොකුවටම කරගන්න තියෙන දේ මේකේ කාලය මේ අපිට සාමාන්‍යයෙන් අපි මෙහෙම කතා කරාට එකපාරම වෙනස් කරන්න බෑ. මොකද මේ ඔක්කොම පවතින කර්මාන්ත පවතින විදියක් තියෙනවා. නමුත් විශේෂ වශයෙන් පුළුවන් තරම් මේ රටවල් වල අගේ එකතු කරලා අර ප්‍රධාන රටවල් ජපානය සහ යුරෝප් වගේ පැතිවල ප්‍රධාන භාවිතා කරන රටවල් වලට වැඩිපුර යවා ගැනීමේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා සහ අපිට අනාගතයේ තියෙන එතන තමයි අත්තනවා. සාමාන්‍ය අධිකාරිතුමා මේ අපනයනකරුවෙක් විදිහට අපේ තේ පිටරටට අපනයනය කිරීමේදී නියාමනය කරන නැත්නම් ප්‍රමිතිය හොයා බලන ආයතන මොනවද අපිට වරකදී අහන්න ලැබුණා. දැන් සභාපතිතුමා ඉස්මතු කරපු අර මේ රුසියාව අපේ තේ තහනම් කිරීම කාප්‍රා බීටල් කියන කෘමිය නිසා. ඒ වගේම රුසියාව සම්බන්ධව තවත් ගැටලු ඇති වෙලා තිනවා. බොහෝ දෙනෙක් දන්නවා කාන්තාවගේ කරාම්බුවක කොටස්, මාළයක කොටස් මේ වගේ දේවල් තේ නිෂ්පාදනවල අඩංගු වෙලා තිබුණා. අපනයනකරුවෙක් විදිහට මේවා මේ සිලෝන් ටී කියන බ්‍රෑන්ඩ් නේම් එකට විශාල කැල්ලක් ඇති කරපු හේතු. මේ වගේ දේවල් නියාමනය කරන නැත්නම් හොයලා බලන ආයතනයක් ලංකාවේ තියෙනවද? ඔව්. ඇත්තටම තියෙනවා. ඇත්තටම අපි තේ මණ්ඩලය කියන ආයතනයේ රටේ ස්ථාපනය වෙන්නෙම මෙන්න මේ නියාමනයන් සහ
මේවා තියෙන ප්‍රමිතීන් ආරක්ෂා කරගෙන ඒ සඳහා ඉතා විශාල වැඩ කොටසක් ඒගොල්ලෝ කරනවා. දැන් අපි ඔබතුමිය කිව්වා වගේ අර කෘමියෙක්ගේ රුසියාවේ සිද්ධිය ඒක අපි බොහොම නිවැරදිව සාකච්ඡා කරලා විසඳ ගන්න හැකියාව ලැබුණා. මේ කිලෝ මිලියන 300ක් 350ක් හදනකොට හදලා පිටරට ඒකෙන් 92ක් පිටරට අරිනකොට ඇති වෙච්චි එක සිද්ධියක් හෝ දෙකක් ඉතින් ඒක හාමු ලෙස අපිට පහර ගහන්න බලාගෙන ඉන්න වෙළඳපොළ විසින් මේවා හුවා දැක්වීම කරනවා. හැබැයි ඉතින් එහෙම විය යුතු නැහැනේ අපේ ප්‍රධාන ආදායම් මාර්ගයේ කොටසක් නෙතේ කියන්නේ. සත්‍ය වශයෙන්ම ඒක නියාමනය කරන්න මේ වන විට තේ මණ්ඩලයේ ඉතා විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඇත්තටම ඒ තේ මණ්ඩලයේ කාර්ය සාධනය වෙන්නේ කාර්ය භාරය වෙන්නේ මේක තමයි. ඉතින් ඒගොල්ලෝ සෑම සාම්පලයක්ම පරීක්ෂා කරන ක්‍රමවේදයක් තියෙනවා. ඔය කෘමි සතුන් එකතු වීම විතරක් නෙමෙයි දුහුවිලි, වැලි, ඊළඟට MRL රසායනික යම් රසායනිකයන් අපි වැඩියෙන් පොළොවට යෙදුවොත් වල් මර්ධනයට හෝ වෙන යම් හේතුන් මත ඒවා දිය නොවන කොටස් ඉතුරු වෙලා MRL ප්‍රතිශතය ඉහළ යාම මේවා අහිතකර ලෙස අපිට යුරෝපා ජපාන වගේ මාකට් වල ඒ රටවල් වලින් බලපානවා. ඉතින් මේවා නියාමනය කරන්න පාලනය කරන්න විවිධ නීති අනපනත් යොදලා ඒවා පරීක්ෂා කිරීම කරලා ඒවට අවශ්‍ය කරන දඬුවම් දෙන්න අවශ්‍ය වුණොත් දඬුවම් දීලා ඒක ඉතා මැනවින් පාලනය කරනවා. නමුත් යම් අවස්ථාවක දෙකක ඔබතුමිය කිව්වා වගේ ඉතා විරල අවස්ථාවල් නැති වෙනවා අපි නැහැ කියන්නේ නැහැ. නමුත් අපි සමස්තයක් හැටියට ගත්තාම වසර ගානකට දැන් අපි රුසියාව කියන අවුරුදු ගානක් තිස්සේ තේ දීලා මුළු අතීත කතාවේදීම අපිට එක අවස්ථාවක් මතු වුණා. අපිට ඒක ලොකු දෙයක් ඔබතුමිය කියන වගේ අපි ඒක පාලනය කළ යුතුමයි. ඉතින් බොහෝ දුරට hygienic conditions එහෙම නැත්නම් මේ කර්මාන්ත ශාලාවල තත්වය උසස් ප්‍රමිතියෙන් නිෂ්පාදනය කිරීම සඳහා තේ මණ්ඩලයේ විශාල වැඩ පිළිවෙලක් කරගෙන යනවා. ඒකේ නිලධාරි මණ්ඩලයක් වෙනම පත් කරලා ඉන්නවා කර්මාන්ත ශාලා පරීක්ෂා කරන්න, ප්‍රමිතිය පරීක්ෂා කරන්න. ඊට පස්සේ වෙළඳපොළට ආපුවාම එතනින් වෙළඳපොළට ආවයන් පස්සේ සාම්පල්ස් ගන්නවා. ඒ සාම්පල්ස් අරගෙන වෙනමම විද්‍යාගාර පරීක්ෂණ කරනවා. ඒ කරලා ඉවරලා ඒකේ ප්‍රමිතීන් මත තමයි ඒවා පිටරට පටවන්න දෙන්නේ. ඒ සඳහා විශාල වැඩ කොටසක් තේ මණ්ඩලයෙන් කරනවා. ඇත්තට මේක කුඩා තේ උතු සංවර්ධන අධිකාරියේ මැන්ඩේට් එක නැත්නම් අපි අපේ නිෂ්පාදන අපේ වපසරිය තුල නෙමෙයි. නමුත් අපි ඊට සම්බන්ධයෙන් අපි ඔක්කොම එකම දාමයක ඉන්න පුරුක් හැටියට අපි බොහොම අවබෝධයෙන් කටයුතු කරනවා. අපි ඔක්කොම සහයෝගය දක්වනවා මේ ගුණාත්මය ඉහළ නංවන්න සහ මේ වගේ ඇති වෙන තත්වයන් පාලනය කරගන්න අවශ්‍ය කරන බොහෝ දෑ තේ මණ්ඩලයෙන් මේ වෙන විටත් ඉම්ප්ලිමන්ට් කරලා තියෙනවා. සමහර තැන්වල අපි කර්මාන්ත ශාලා වහන්න කියලා තියෙනවා. නිෂ්පාදනය කරන එක නතර කරලා තියෙනවා. తాවකාලිකව අත්හිටවල තියෙනවා. ඒ අවශ්‍ය කරන ප්‍රමිතීන් රැක ගැනීම සඳහා විශාල වැඩ කොටසක් තේ මණ්ඩලයෙන් කරනවා. අපිත් ඒකට කුඩා තේ උතු සංවර්ධන අධිකාරිය වශයෙන් අපි රාජ්‍ය ආයතනයක් වශයෙන් එකම අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන් හැටියට අපිත් විශාල සහයෝගයක් ලබා දෙනවා. සාමාන්‍ය අධිකාරිතුමා ඔබතුමා මේ කලින් කිව්වා අපේ රටේ කලාප කිහිපයකම තේ වගා කරනවා කියලා. දැන් ලෝකයට අපි ලංකාව විදිහට තේ යවනවා. මේ එහෙම තේ යවද්දී අපේ රටේ විවිධ කලාපවල හැදෙන තේ පැලය වෙනස් වෙන්න පුළුවන් නේ පාංශු වායනය සහ කාලගුණික සංඝටක අනුව. ඒ තේ රසය අනුව හඳුනගන්න බැරිද පාරිභෝගිකයින් විදිහට අපිට? පුළුවන්. කොහොමද? ඇත්තටම ඒකට දැන් අපි ටී ටේස්ටර් කියලා එහෙම නැත්නම් තේ පරීක්ෂකවරුන් වෙනම ඉන්නවා. දැන් මේගොල්ලෝ තමයි මේ රසය පිළිබඳව ඒ කියන්නේ අපි හිතුවොත් පිටරට ඉන්න පිටරටියා එයාගේ කාලගුණික තත්ත්වයන් මත සීත දේශගුණේ නම් ඇඟ උණුසුම් වෙන්න ඕනේ. ඒකට ඕන කරන රසය ඒකට ඕන කරන සංඝටකයන් එකතු කර ගැනීම මේ ඒක විශේෂිත දක්ෂතාවයක් තියෙන කණ්ඩායමක් විසින් කරන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඌව ප්‍රදේශය දීර්ඝ වීලි කාලයක් තියෙනවා. ඒ වීලි කාලය වෙනකොට අර අප්‍රේල් මාසයේ පෙබරවාරි මාර්තු වලින් පස්සේ වහින්නේ නැහැ. ජනවාරි අන්තිමට වැස්සෙන් පස්සේ දීර්ඝ වීලි කාලයක් තියෙනවා. එතකොට අර තේ දැල්ලේ එකතු වෙන සාන්ද්‍රණික ප්‍රමාණයන් වල වැඩිවීමක් තියෙනවා. ඒක විශේෂ තත්ත්වයක්. දැන් ඒකෙන් හදන තේ අපි ඒක විශේෂිත නාමයක්. දැන් ඔය යුරෝපයේ ගත්තාම ඌව තේ කියලා කිව්වහම ඒකට විශේෂ නමක් තියෙනවා. එතකොට අපි ගත්තොත් පහත රට තේ වල කහට ගතිය හරි වැඩි. ඒක
ඒක නිකන් අර ඇඟ උණුසුම් කරන්න අවශ්‍ය වෙන එකක්. ඒ කියන්නේ ලෝකේ සමහර රටවල් මේ බ්ලැක් ටී වලටම විශේෂ ඉල්ලුමක් තියෙනවා නේද? තද පැහැති තේ වර්ග වලට. අනිවාර්යයෙන්. මොකද මේ බ්ලැක් ටී වල තමයි මේ රසයන් අපි විශේෂිතව හඳුනාගන්නේ. සාමාන්‍යයෙන් අපි නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක ග්‍රේඩ්ස් 6ක් විතර වගේ තියෙනවා. 5කට නම් ග්‍රේඩ්ස් 12ක් 14ක් විතර වගේ තියෙනවා. ඒකෙන් හදන බ්ලෙන්ඩ්ස් විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේවා කොටස් එකතු කරලා මිශ්‍රණ කරන එක පුද්ගලයාගේ ටේස්ට් එකට ඒ පුද්ගලයාගේ අවශ්‍යතාවය එයාගේ රසය අනුව වෙනස් කරලා හදනවා. ඒක එකතු කිරීමක් තමයි ඒ මිශ්‍රණය කිරීමක් කරන්නේ. ඉතින් ඒවා ඒ සඳහා වෙනම සුවිශේෂී හැකියාවන් තියෙන දක්ෂතාවයන් තියෙන ඒ සඳහා පුහුණු කරපු කණ්ඩායමක් තේ මණ්ඩලයේ නියාමනයේ යටතේ කටයුතු කරනවා. සත්‍ය වශයෙන්ම ඔබට මට බොහෝ විට අපිට හොඳ තේ බොන්න හම්බ වෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් වෙනවා ලංකාවේ අපි තේ හැදුවට. ඒක නිසා අපිට මේ රසය තේරුම් ගන්න නොහැකි වුණාට අපි සමහර තේ අපි බොනවා අපිට දැනෙනවා අපි පුරුද්දක් හැටියට මං හිතන්නේ අපි කුඩා තේ සංවර්ධන අධිකාරිය අපි සීනි එකතු කරන්නේ නැහැ. අපි කිරි එකතු කරන්නේ නැහැ. අර කහට එකේ තියෙන ප්‍රාණවත්-භාවය අපි දන්නවා ඒක බොනකොට දැනෙනවා ඒකට. ඉතින් එකම දේ අර ප්‍රමිතිගතව නිෂ්පාදනය කරපු තේ බීම තමයි තේ නිෂ්පාදන පොළට එකතු කිරීම තමයි මම හිතන්නේ අවශ්‍ය වෙන්නේ. තේ දළු කඩන ප්‍රමාණය අනුවත් තේ කෝප්පේ රස වෙනස් වෙනවද නැත්නම් වර්ණය වෙනස් වෙනවද? තේ දළු කඩන ප්‍රමාණය අනුව කියලා කිව්වහම අපි සාමාන්‍යයෙන් දළු තලයක් ගත්තාම නැත්නම් තේවත් එක අපි කියනවා දළු තලය කියන්නේ දළු හැදෙන උඩට හැදෙන දළු. මේක තිරයයි දළු දෙකයි තමයි අපි නිර්දේශිතව නිෂ්පාදනය සඳහා ගන්න. තිරයයි දළු දෙක ගත්තාම අපිට ඒකේ අර ඝන කොටස් නැහැ, ෆයිබර් කොටස් නැහැ. එහෙම නැත්නම් අර තේ රසය හොඳින් දැනෙන, හොඳට බ්ලෙන්ඩ් කරන්න පුළුවන්, හොඳට අමරන්න පුළුවන්, හොඳට කපන්න පුළුවන්, හොඳට පුච්චන්න, පුළුස්සන්න පුළුවන් කොටස තමයි ඒක. එතනින් පල්ලෙහා කොටස ගත්තාම ටික ටික ඒවැය තියෙන රසයන් වල ප්‍රමාණයන් වල වෙනස් වීම තියෙනවා. ඒක හන්ද අපි උත්සාහ කරන්නේ, අපි කතා කරන්නේ කුඩා තේවතු හිමියටත් විශාල තේවතු හිමියටත් මේ තිරයයි දළු දෙකයි කියන කොටස අපි අරගෙන අපි තේ නිෂ්පාදනය කරන අපිට විශිෂ්ට තේ නිෂ්පාදනය කරන්න පුළුවන් වෙනවා. සභාපතිතුමා මේ අපේ රටේ බොහෝ නිෂ්පාදන තියෙනවා. අපි නිෂ්පාදනයක් විදිහට පිටරට යවනවා. හැබැයි හැමදාම අපිට මේ අගේ එකතු කරපු නිෂ්පාදන ගැන ප්‍රශ්නයක් තියෙනවා. තේ විතරක් නෙමෙයි ලංකාවේ අනිකුත් භෝග ගැන කතා කරත්, නිෂ්පාදන ගැන කතා කරත් මේ කතාව බොහෝම පොදුයි. තේ වලටත් එහෙමනේ අගේ එකතු කරපු නිෂ්පාදන අපේ රටේ හදන්න බැරිද? බැරි නෑ. එහෙනම් නොකරන්නේ. උදාහරණයක් විදිහට අපි ගමු අපේ රටේ තියෙන හොඳ කර්මාන්ත දියුණු ඉච්චේවා තියෙන උදාහරණයක් විදිහට ගාමන්ට් ඉන්ඩස්ට්‍රි ගත්තාම ලෝකයේ තියෙන ප්‍රධානම බ්‍රෑන්ඩ් වලට Nike, Adidas වගේ ඒවට ලංකාවෙන් තමයි ඔක්කොම නිෂ්පාදන සපයන්නේ. ඉතින් මම හිතන්නේ මේ ඉන්ඩස්ට්‍රි වල පරිවර්තනයක් එක්කලා යා යුතු ගමනක් තියෙනවා. මම ඉතින් විශාල ඉන්ඩස්ට්‍රීස් මම මුලින් කිව්වා වගේ මිලියන 300ක් වගේ තියෙන කිලෝ හසුරවන්න ඕන. එතකොට ඒවා ගෙන යාම්දී ප්‍රවාහනයේදී වියදම් තියෙනවා. ඉතින් මේකත් එක්කලා හැදුණු විදිහක් තියෙනවා. දැන් මේ ඔය හැදුණු විදිහ පරිවර්තනයක් ඕනේ. ඕවා ගැන කාලාන්තරයක් තිස්සේ අපි කතා කරනවානේ. මං හිතන්නේ මෙවැනි වැඩසටහන් වලම අපි වගේම අපිට පෙර පරම්පරාවවත් මේවා ගැන කතා කරන්න නැති. හැබැයි තාම ගැටලුව එක තැනනේ. මම හිතන්නේ සාපේක්ෂව තේ කර්මාන්තයේ විශේෂයෙන් කතා කරපුවාම වැලියු ඇඩිෂන් නැත්නම් මේ අගේ එකතු කිරීම යම් තාක් දුරට සිදු වෙලා තියෙනවා. අපි හිතමු ප්‍රධාන තේක හදද්දී වුණත් මම හිතන්නේ මම ඒක එකතු කරන්නම් තාක්ෂණයේ පැත්ත ගත්තාම සාපේක්ෂව කර්මාන්ත ශාලාවල තාක්ෂණ දියුණුවීමක් වෙලා තියෙනවා. දැන් ඒ නිසා තමයි ඇත්තටම අද තේදළු ගන්න ගියාම මේ කර්මාන්ත ශාලා දැඩි උනන්දුවක් දක්වනවා තේදළු හිමියන්ගෙන් තේදළු ලබා ගන්න. ඔබතුමී ගමේ තේ තියෙනවා නම් ෂුවර් එකටම අනිවාර්යෙන් දකින්න පුළුවන් ෆැක්ටරි 4-5කින් ලොරි වලින් එනවා අනිවාර්යෙන් තේදළු ගෙනියන්න. එතනින් එහාට ගියාම ප්‍රධානම ප්‍රශ්න තමයි මේ වැලියු ඇඩ් කරන්නේ නැත්තේ කියන එක. සහ කළ යුතුද නැද්ද කියන එක. අනිවාර්යෙන් වැලියු ඇඩ් කරන්නම ඕනේ. මම මුලින් කිව්වා වගේ අපි තේ හදලා ඩොලර් 4කට 5කට වගේ ගානකට මේක විකුණන්නේ. දැන් මේ කාලෙන් තව වැඩි වෙලා තියෙනවා. ඉතින් කරන්නේ නැත්තේ ඇයි කියන එක මම අර මුලින් කිව්වා වගේ මේ ඉන්ඩස්ට්‍රි එක ඩෙවලොප් වෙලා ඉවෝල්ව් වෙන්න ඕනේ. හැබැයි ජම්ප් පැති වලට ගිහිලා තියෙනවා. උදාහරණයක් විදිහට දැන් අඩුම ගානේ ඉස්සර අපි
ගොඩාක් බල්ක් අපව දැන් ටිකක් යම් තා දුරට අඩු වෙලා තියෙනවා. ඊට අමතරව ඉස්සර තනිකර බ්ලැක් ටී විතරක් අපි මේ ફોකස් කරගෙන හිටපු එක දැන් ග්‍රීන් ටී පැත්තට තව වැඩිපුර ගිහිල්ලා තියෙනවා. ලංකාවේ තව දියුණු වෙනවා මේ අතින් හදන තේ වගේ ඒවා. මම හිතන්නේ අපි මේ පොඩි ටී කල්චර් එකකට වගේ එන්න ඕන. දැන් උදාහරණයක් විදිහට ඔබතුමිය පිට රටවල් ගියාම සමහර රටවල් දකිනවා ඇති අපේ තමු තායිලන්තේ නැත්තම් ජපානයේ වගේ ගියාම දැන් මේක අපි අර අපි වෙලා තියෙන අපේ කල්චරයත් එක්කලා අපි නිකන් කනවා බොනවා ඇරෙන්න මේ කෑම නිකන් විඳීම අඩුයිනේ. දැන් ඔබතුමිය මේ ප්‍රෝග්‍රෑම් එක ඉවරන ගමන් ගිහිල්ලා ඉක්මනට කාලා අප ප්‍රෝග්‍රෑම් එකට තමයි එන්නේ. පිටරටවල එහෙම නෙමෙයි මේ කෑමටත් පැයක් විතර අරගෙන ඒකට තියෙන අර භාජන ටිකත් ලස්සනට තියාගෙන මේ වැලියු ඇඩ් කරගෙන යනවා. ඉතින් මම හිතන්නේ ඔබතුමිය කියන ප්‍රශ්නයෙන් මම අගාරිනවා නෙමෙයි ප්‍රධාන වශයෙන් තේ විතරක් ගත්තාම තව වැලියු ඇඩ් කරන්න ඕනේ. සමහර ගොඩක් දැන් කර්මාන්තශාලා සමහර අය කරගෙනත් යනවා වැලියු ඇඩිෂන් උත් යනවා. ඊට අමතරව තව ලොකුවටම වැලියු ඇඩ් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට විශේෂයෙන්ම මම හිතන්නේ අපේ අහගෙන ඉන්න කුඩා තේවතු හිමියන්ට කියන්න ඕනේ. පිට රටවල හරියට තියෙනවා මිනිස්සු බයිසිකල් වල තේවතු වලට එක්කලා යනවා, කරත්ත වල එක්කලා යනවා. ඊට පස්සේ තමන්ගේ ගොඩක් ඔය අක්කර 5-10 තියෙන අයගේ සහ ඊට වැඩි තියෙන අයගේ පොඩි බංගලෝ එකක් එතන තියෙනවා. අපේ තෝගයක් වගේ තියෙනවා. මෙවුවත් එක්කලා ටී ටුවරිසම් කියන එක වගේ එකක් ප්‍රොමෝට් කරගන්න. එතකොට සමහරලාවට අපි මේ අදාළ කෙනාට විකුණන්නේ තේ කිලෝ 2 වෙන්න පුළුවන් මුළු සති දෙකටම. හැබැයි ඒකත් එක්කලා බැඳුණු විශාල මුදල් ප්‍රමාණයක් සමහරලාට මේ එන අය අතින් වියදම් වෙනවා. ඉතින් ඒ වගේ මට හිතෙන්නේ මේ තියෙන සිලෝන් ටී නමත් එක්කලා තියෙන එකත් එක්කලා අර එක කෙලින්ම ඇඩ් කරන වැලියු එකක් කරගන්න ඕනේ. ඒකෙන් අපිට බිලියන 1.3 දෙක කරගන්න පුළුවන් නම් හොඳයි. සහ මේ කර්මාන්තයේ වටා ටී කල්චර් කියන එක නැත්නම් තේ සංස්කෘතියක් අපි හදා ගන්න ඕනේ ලංකාවේ අය විදිහට. මම වෘත්තියෙන් ඇත්තම ඉංජිනේරුවරයෙක්. මම ඉස්සර ඉඳලම හැබැයි තේ වලට ලොකු ආසාවක් තිබුණා. ඉතින් මම හිතන්නේ ඒ හින්දා වෙන්න ඇති මේකේ සභාපතිකමත් කොහෙන් හරි හම්බෙන්නත් ඇත්තේ. ඒ වගේ මම දකින්නේ මේ වැලියු ඇඩිෂන් කියන එක ඕවරෝල් අපි ඔක්කොම එකතු වෙලා කළ යුතු වැඩක් තමයි කියන්නේ. හොඳයි අපි ඒ සූදානම් වෙනවා කාලාත්‍රේ කතා බහ තුලින් විරාමයක් ලබා ගන්න. ඔබට පුළුවන් විරාමයේ අතරතුර තේ කෝප්පයක් එහෙම ලං කරගෙන ඊළඟ වැඩේ සඳහා සූදානම් වෙන්න. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද අපි ලංකාවේ තේ වගාව ගැන කතා කරන්නේ. අපේ මාතෘකාව තේ කූඩෙන් කසල ගොඩට යන ඩොලර්. සාමාන්‍ය අධිකාරියතුමා මේ අපේ රටේ වගාව ගැන කතා කරද්දී පසු අස්වනු හානිය අපිට අමතක කරන්නම බෑ. මේ හානිය තේ වගාවටත් පොදුයිද? තේ වගාවටත් මේ හානිය සිද්ධ වෙනවද? ඔව්. ඇත්තටම දුලාෂි මේක අපි සාකච්ඡා කළ යුතු මට්ටමක තියෙන ප්‍රශ්නයක් හැටියට අපි අද අඳුරගෙන තියෙනවා. මොකද අපේ නිෂ්පාදනය කරන තේ වලින් අමුදළු කර්ම අපි ඕගොල්ලෝ අපි දන්නවා අපි උදේට තේ දළු කඩලා සමහර වෙලාවට දවල් නැත්නම් හවස තමයි කර්මාන්ත ශාලාවට ගෙනියන්නේ. ඒ ගේනකොට ගොඩාක් අතරමැදදී අවුවට තැම්බෙන්න පුළුවන්, තැලෙන්න පුළුවන්, පොඩි වෙන්න පුළුවන්. මේවා අර නිෂ්පාදනයේ ගුණාත්මයට බලපානවා. ඊළඟට ගෝණි වල දාලා ගේනවා වෙන්න පුළුවන්. එතකොට ඒවා බලපානවා අපේ නිෂ්පාදනයට. ඊට පස්සේ නිෂ්පාදනයේදී අර මම අර ඉස්සෙල්ලා කිව්ව තිරයයි දළු දෙකයි නැතුව ඊටත් වඩා කොළ 3 4 5 තියෙන අතු ගෙනාවොත් ඒවෙන් හදන තේ අපිට බීමට ගන්න නෙමෙයි වෙන්නේ. ඒව ප්‍රතික්ෂේප කරන්න. ඉතින් මේ ප්‍රතික්ෂේප කරන ප්‍රමාණය අපි ගත්තාම විශාල සංඛ්‍යාවක් සමහර වෙලාවට 16ක් 17ක් විතර වගේ වෙනවා. ඉතින් අපි කිලෝ මිලියන 300ක් හදන තේ නිෂ්පාදනයෙන් 16ක් 17ක් වගේ කියලා කියන්නේ කිලෝ මිලියන 50කටත් වැඩි. ඉතින් මේ කිලෝ මිලියන 50ක් කියලා කියන්නේ අපි ඩොලර් 4 ගානේ වික්කොත් තේ නිමිතේ කිලෝ එකක් ඩොලර් මිලියන 200ක විතර වගේ වටිනාකමක්. මේක විශාල වටිනාකමක්. මේක අති දැවැන්ත මුදල් ප්‍රමාණයක්. ඉතින් අපි මේ පිළිබඳව තේ මණ්ඩලය, තේ පර්යේෂණ ආයතනය සහ කුඩා තේ සංවර්ධන අධිකාරිය අපේ සභාපතිතුමාගේ සහ ගරු ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි ලොකු සාකච්ඡාවක් ඇඳගුවා. අපි කතා කළා අපි මේ දළු වල ගුණාත්මය රැකගන්න අපි වැඩසටහනක් කරන්න ඕනේ කියලා.
අපි කුඩා තේවතු හිමියන්ට දැනුම් දීමක් කරනවා, දැනුවත් කිරීමක් කරනවා. මේක නොදන්නා දෙයක් නෙමෙයි. නමුත් අපි නැවත මතක් කිරීමක් කරනවා. කුඩා තේවතු හිමියන්ට ඒගොල්ලන්ගේ දළු දින 6කට 7කට අර નિયમિત ප්‍රමාණයට තිරයයි දළු දෙකයි තියෙන ප්‍රමාණයට අස්වැන්න නෙලන්න. ඒ නෙලන අස්වැන්න ක්‍රේට්ස් වලට එහෙම නැත්නම් පොඩි වෙන්නේ ගෝණි වලට දාන්නේ නැතුව ප්ලාස්ටික් අර අසුරන වල අසුරන්න, ඒවා පරිස්සමින් ප්‍රවාහනය කරන්න. ඒ කරන ප්‍රවාහනය කරන දෙක අර කර්මාන්ත ශාලාව ඇතුලේ નિયમિત ප්‍රමිතියට නිෂ්පාදනය කරන්න. ඉතින් මේ සඳහා අපි දැවන්ත වැඩපිළිවෙලක් අපි ලංකාවේ දැනට තේ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා, ලියාපදිංචි කර්මාන්ත ශාලා 705ක් පමණ තියෙනවා. මේකෙන් අපි මේ කම්හල් පාදකව එහෙම නැත්නම් මේ කම්හල ආශ්‍රිතව කුඩා තේවතු හිමියෝ ඒ කම්හලට කැඳවල ඒගොල්ලන්ට මේ තේවල ප්‍රමාණය ප්‍රමිතිය කියා දීලා මෙහෙම වෙන දෙයකින් කියා දීලා නැවත මතක් කිරීමක් කරලා වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒ වගේ රැස්වීම් 1380ක් කුඩා තේවතු හිමියෝ ලක්ෂ 2කට වඩා සංඛ්‍යාවක් ආමන්ත්‍රණය කරනවා ඍජුවම. ආමන්ත්‍රණය කරලා කියනවා අපේ දළු රවුම නිතරම පවත්වා ගන්න, දළු හොඳින් නිවැරදිව අස්වැන්න ගන්න, ඒ ගන්න අස්වැන්න ප්‍රවාහනය කරන්න. ඒ කටයුතු සඳහා අපි තේ මණ්ඩලයේ මැදිහත් වීමෙන් තේ පර්යේෂණ ආයතනයේ උපදේශ මත කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මගින් අමාත්‍යාංශය සමග එකතු වෙලා අපි දැවන්ත වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ රැස්වීම වලට අමතරව අපි ප්‍රචාරක රථයක් අපි නිර්මාණය කරලා තිනවා. ගමින් ගමට යනවා මේ රථය. ගිහිල්ලා ඒක අපි විද්‍යුත් තාක්ෂණික මේවලම් සියල්ලම අඩංගු ටීවී සවුන්ඩ් සිස්ටම් මේ ඔක්කොම අඩංගු හොඳ තාක්ෂණික රථයක් හදලා තිනවා. අපේ පළපුරුදු තාක්ෂණික නිලධාරීන් ඉන්නවා 144 දෙනෙක්. ඒ පරීක්ෂක ව්‍යාප්ති නිලධාරීන් හැටියට මේගොල්ලෝ මේ රථයත් අරගෙන ගමට ගිහින් ගමෙන් ගමට මේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දින 90ක් පුරා දිනකට වැඩසටහන් දෙක බැගින් මේ දින 90 පුරා පවත්වාගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි රූපවාහිනී මාධ්‍යයේ ගුවන් කාලය මේ අද මේ වැඩසටහනත් ඒකේ එක් පියවරක් හැටියට මේ වගේ පැය 35ක් පමණ රාජ්‍ය මාධ්‍ය හරහා අපි මේ දළු ගුණාත්මය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. අපි සෑම ගොවියෙකුටම පණිවිඩයක් කරනවා, SMS පණිවිඩයක් කරනවා ඔබ කළ යුතු දේ පිළිබඳව. අපි සෑම ගොවියෙකුටම ලිපියකින් ආමන්ත්‍රණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ පවත්වා ගත යුතු ප්‍රමිතිය කුමක්ද යන්න පිළිබඳව. ඒ වගේ සියලුම සමස්ත තේ පද්ධතියම මං කිව්වේ අර මුලදී කිව්ව දම්වැල් පුරුක් සියල්ලම එකතු වෙලා තේ වෙළඳුන් වෙන්න පුළුවන්, තේ ප්‍රවාහනකරුවන් වෙන්න පුළුවන්, තේ නිෂ්පාදනකරුවන් වෙන්න පුළුවන්, කුඩා තේවතු හිමියන් වෙන්න පුළුවන්. අපි වගේ රාජ්‍ය ආයතන අපි මේ ඔක්කොම එකමුතුව දැනට හොඳ දළු 40ක් 38ක් වගේ තියෙන හොඳ දළු ප්‍රමිතිය 80%න් ඉහළට ඉදිරියට ගෙනියාමේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සඳහා අපි විශාල වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. අපිට ගරු ඇමතිතුමාගේ ආශිර්වාදය මේ සඳහා ලැබුණා. අපි අර රැස්වීම් මාලාව රට පුරා විශාල ප්‍රචාරක මාධ්‍යයක් හරහා අපි කටයුතු කරනවා. මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා අවම වශයෙන් ප්‍රතික්ෂේපිත තේ අර ඔබතුමී කිව්ව කසල ගොඩට යන ඩොලර් කියන ප්‍රතික්ෂේපිත තේ 10%කින් අඩු කරන්න. 10%කින් අඩු කරනවා කියලා කියන්නේ දල වශයෙන් කිලෝ මිලියන 30ක් විතර අපි ප්‍රතික්ෂේප වුණ තේ හොඳ තේ බවට පරිවර්තනය කරනවා මේ වැඩසටහන තුලින්. අපි අවම වශයෙන් ඩොලර් මිලියන 120ක්වත් රට ඇතුළට ගේන්න තමයි අපි මේ දැවැන්ත වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. අපි මේ සඳහා සුභාරංචි කලින්ම කිව්වා ඔබතුමා. ඔබතුමී ප්‍රශ්න කරනකොට මට ඒ ගැන නොකිය ඉන්න බැරි නිසා ඉතින් අපි ඒ පිළිබඳව ඉදිරියට කතා කරමු. බොහොම සුභාරංචියක් වෙයි කුඩා පරිමාණ වගාකරුවන්ට මේක. සත්‍ය වශයෙන්ම. මොකද අපි ඩොලර් මිලියන 120ක් රටට ගේනවා කිව්වහම මේකෙන් 68%ක් ලැබෙන්නේ මගේ සභාපතිතුමා කියපු විදිහට කුඩා තේවතු හිමියන්ට. ඒක රුපියල් මිලියන 40000කටත් වඩා වැඩි. මේ හැම කුඩා තේවතු හිමියෙකුට මේකේ ප්‍රතිලාභය ලැබෙනවා. ඔබතුමා යමක් පෙන්වන්න හැදුවා අපිට මොකද්ද? ඇත්තටම අපි මේක වැඩසටහනක් ඇටියට අපි සූදානම් කළා අපි මේක විශාල මම හිතන්නේ ඔබතුමීට අපි මේ කැමරාවට මේ පස කැමරාවට පෙන්වමු සාමාන්‍ය අධිකාරීතුමා. අපි මේ
අපි මේ වැඩසටහන අපි ලොකු විශ්ලේෂණයක් කළා රට පුරාම. කුඩා තෙවතු සංවර්ධන අධිකාරිය තිබ පර්යේෂණ ආයතනය සහ මණ්ඩලය එකතු වෙලා ඒ විශ්ලේෂණය මගින් සමීප දර්ශනයක් ඔස්සේ දැන් ඔබට මේ සමීක්ෂණය දකින්නට අවස්ථාව ලබා දීලා තිනවා. අපි විස්තර කරමු. ඔව්. එතනින් අපි දැනගත්තා අපි නිෂ්පාදනය කරන තේ වලින් කොච්චර ප්‍රමාණයක් හොඳ දළු තියෙනවද කොච්චර ප්‍රමාණයක් ප්‍රමිතියට නැති දළු තියෙනවද කියලා. ඉතින් ඒ නැති දළු ප්‍රමාණය කොහොමද මේ තත්ත්වය අපිට ඇති වුනේ කියන එක අපි ඊට පස්සේ ගැටලු විශ්ලේෂණය කළ මාළුකොට සැලැස්මක් ආධාරයෙන් ඒ කරලා ඒ ප්‍රශ්න වලට මොකද්ද විසඳුම කොහොමද අපි මේක විසඳන්නේ අන්න ඒ පිළිබඳව සහ ඒ විසඳුම් ලැබනකොට එකිනෙකාගේ කාර්ය සාධනය කුඩා තේවතු හිමියාගේ කාර්ය සාධනය කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ කාර්ය සාධනය තේ මණ්ඩලයේ කාර්ය සාධනය මේ වශයෙන් අපි එකිනෙකාගේ කාර්ය සාධනයන් හඳුනා ගැනීමක් කළා මේ කාර්ය සාධනයන් හඳුනා ගැනීම තුලින් අපි ස්වේච්ඡාවෙන් අපේ ප්‍රධාන රටේ ප්‍රධාන ආයතන තුනම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. ඔව් අපි මේ සඳහා වැඩ කරමු කියලා. ඉතින් දැන් අපි මේ වැඩසටහනේ සමුච්චයක් හැටියට එකමුතුවක් හැටියට අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ හඳුනාගත් ප්‍රධාන ගැටලු සියල්ල අපි විශ්ලේෂණය කළා එකින් එකට ඊට පස්සේ ඒක ප්‍රමුඛතාකරණයක් කළා. දැන් මේ ඔබතුමාලා මොනවද හඳුනගෙන තියෙන ගැටලු මොනවා සඳහාද ප්‍රමුඛතාවය ලබා දීලා තියෙන්නේ? ඔව්. ඇත්ත වශයෙන්ම අපි මේකෙදී ප්‍රමුඛතාකරණයේදී අපි හඳුනාගත්ත පළවෙනි කාරණාව තමයි අපේ කුඩා තේවතු හිමියා දළු නෙලීමට තමන්ගේ ශේෂ්ත්‍රයට යන කාල අතර ඇතිවෙන හිදස. එහෙම නැත්නම් පහතරට නම් අපිට දැන් තියෙන මේ අවුව වැස්ස මේ තියෙන කාල ගුණය අනුව දින 6කින් 7කින් අලුත් දළු තලයක් නිර්මාණය වෙනවා. එතකොට අපි මේ දළු තලය මෙතනින් ඒ දල්ල තිරයයි දළු දෙකයි තියෙන අවස්ථාවේදී අපි ඉවත් කරගත යුතුයි. මේක සමහරු පහසුවට සති 2කට සැරයක් කඩනවා. දවස් 10කට සැරයක් දළු ටික ආවස් කරන්න ගන්නවා. එතකොට මෙහෙම වුණාම මේ ප්‍රමිතියට බරපතල විදිහට බලපානවා. ඉතින් අපි දැන් ගෝවියාව ගෝවි බිමට දින 6කට සැරයක්. එහෙම නැත්නම් තමන්ගේ දළු තලය නිර්මාණය වූ සැනින් ඒ සඳහා වූ ගමන යාමට ඔවුන්ව දිරිමත් කිරීමක්, ඔවුන්ව පෙළඹවීමක්, ඔවුන්ව රැගෙන යාමක් සිදු කිරීම සඳහා කටයුතු කරනවා. ඒක තමයි ප්‍රමුඛතාකරණයේ පළවෙනි එක. අපි දෙවෙනි කරුණ හැටියට අපි හඳුනාගත්ත දළු අස්වැන්න නෙළුවෙන් පස්සේ කොච්චර කාලයක් මේක ගෝණියක දාලා නැත්නම් මොකක් හරි අසුරණයක දාලා තියාගෙන ඉන්නවද කියන එක. සමහර වෙලාවට උදේ තමන්ගේ තේවත්තේ අක්කර භාගයක් 3 කාලක් උදේ 6:00 වෙනකොට දළු කඩන 9 වෙනකොට දළු ටික කඩලා ඉවරයි. හැබැයි මේ දළු ටික ප්‍රවාහණය වෙන්නේ හවස 6ට 5ට 6ට වෙන්න පුළුවන්. මේක අපි නවත්තන්න වැඩපිළිවෙල. අර ගෝණිය වල අසුරන්නේ නැතුව අසුරන්න වල තැලෙන්නේ පොඩි වෙන්නේ නැති වෙන්නේ ඇසුරීම සඳහා වැඩපිළිවෙල. ප්‍රවාහණය සඳහා නිශ්චිත කාල රාමුවක්, නිශ්චිත කාලයක් ඊළඟට ඒ සඳහා ප්‍රමිතීන්, නිර්දේශ, නීති, අනපනත් මේ සියල්ල අපි අතර තිබුණා. අපි ටික මේවෙන් ඈත් වුණා පහුගිය කොවිඩ් සහ අනිකුත් රටේ ඇතිවෙච්ච පහුගිය අවුරුදු 2-3ක ඇතිවෙච්ච තත්ත්වයන් මත දැන් අපි අලුත් විදිහට මේක දිහා බලන්න ඕනේ. අපි නවතාවයකින් ඇතුල් වෙන්න ඕනේ. ඒක ඒ සඳහා අපි සියලු දෙනාම එකතු වෙලා මේ හඳුනාගත් ප්‍රධාන ගැටලු 6ක් පමණ ඉදිරි මාස 3 ඇතුළතදී අපි විශ්ලේෂණය කරලා ඒවා අපේ තියෙන දළු තලයෙන් ඉවත් කරලා එහෙම නැත්නම් අපේ තියෙන නිෂ්පාදනයෙන් ඉවත් කරලා අර අපිට අහිමි වන දළු නැවත අහිමි වල මිල නැවත අපිට ගන්න අහිමි වන තේ නැවත අපිට හොඳ තේ හැටියට හොඳ නිෂ්පාදනයේ හැටියට නිෂ්පාදනය කරලා අලුතෙන් ඩොලර් එකතු කරගන්න වැඩපිළිවෙලකට යාමේ වැඩසටහනක් තමයි අපි මේ ආරම්භ කරලා තියෙන්නේ. සභාපතිතුමා අපේ රටේ මේ කර්මාන්තයක් විදිහට තේ ගැන කතා කරද්දී කසල තේ ජාවාරම ගැනත් අපිට ඇහෙනවා. මොකද්ද මේ කසල තේ ජාවාරම? මොකද්ද මේ ජාවාරම ඇතුළේ සිද්ධ වෙන්නේ? ඔව් ප්‍රධාන වශයෙන්ම අපේ සාමාන්‍ය අධිකාරිතුමා කිව්වා වගේ තේ දළු නිෂ්පාදනයේදී අපිට තේ කිලෝ එකක් හදන්න සාමාන්‍යයෙන් අමු තේ දළු කිලෝ 5කට ආසන්න ප්‍රමාණයක් ඕන වෙනවා. මේක තමයි ප්‍රධාන වශයෙන් මේ හැමෝම කතා වෙන්නේ. කියන්නේ අපිට පුළුවන් තරම් අපි බලන්න ඕනේ මේ දෙන අමුදළු ප්‍රමාණයෙන් වැඩිම තේ ප්‍රමාණයක් ගුණාත්මක භාවයෙන් යුතු තේ ප්‍රමාණයක් හදාගන්න. එතකොට ඒක හදාගෙන ගියාට පස්සේ තේ හදලා ඉවරලා තේ දළු තේ
හැදුවට පස්සේ ඒකිනුත් වැඩි ප්‍රමාණයක් භාවිතා කරන්න බෑ. මොකද අපි පස්සේ හදාගෙන ඉද්දි වැඩි ප්‍රමාණයක් අහක යනවා. උදාහරණයක් විදිහට මෙතුමා කිව්වා වගේ අපිට තේ දලු කියලා අපි කියන්නේ. නමුත් සමහර තැන්වල තේ දලු නෙමෙයි තේ කොළ මම හිතන්නේ කඩන්නේ. කොළ අතු නැටි ඔක්කොමත් එක්කලා එනවා. මේවා ආවට පස්සේ ප්‍රධානම වශයෙන්ම තියෙන ප්‍රශ්නේ තමයි එතකොට අර නිෂ්පාදනයේ ගුණාත්මක තේ ප්‍රමාණය අඩු වෙලා යනවා. දෙක තමයි අර ගුණාත්මක මේ අහක දාන්න තියෙන ඒවා. ඒකයි අපි කසල තේ කරලා කියලා කියන්නේ. ඇත්තටම මේක දැන් අලුත්නම තියෙන්නේ ප්‍රතිචක්‍රීකරණය කියන එක. ඇත්තටම මේක ඇත්තටම කසල කිව්වට දැන් අලුතෙන් ඇත්තටම පුළුවන් මෙවෙන් මේ වෙන වෙන නිෂ්පාදන හදන්න සමහරලාවට හොඳ තේ වලට සමාන හෝ සමානලාට ඊට වඩා වටිනාකම එකතු කරලා හදන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ආලත් දැන් පිට රටවල් වගේ තියෙනවා මේ අපි හරි කැමති ඉක්මනට බොන්න තියෙනවා. දැන් අපි දැන් තී හදන්න ගියාම ඉස්සර වගේ අපේ අර පොඩි කාලේ නම් ගෙවල් වල තියෙනවා අර තේ ගොට්ටක් තියෙනවානේ. ඒක තමයි නියම ක්‍රමය. ඒකට දාලා උදේ දාපුවා හවස වෙනකම් බොනවා. දැන් නම් හැබැයි ready to drink තේ අපිට මිලදී ගන්නත් පුළුවන්. හරියටම හරි. ready to do ready to do RTD කියන්නේ. එතකොට අපි instant tea කියන ඒවා. ඒ කියන්නේ ready to drink තේ හදන්න ගියාම ඇත්තටම මේ කසල තේ ලොකුවට භාවිතා කරන්න පුළුවන්. ඉතින් දැන්ටත් තියෙනවා ලංකාවෙත් තියෙනවා. මේක දැන් පස්සේ තියෙන්නේ කසල තේ ටික අරගෙන ඊට පස්සේ කොහේ හරි තැනකින් තව හොඳ තේ ටිකකුත් අරගෙන නිකම්ම අපි මේ ටික මිශ්‍ර කරලා ආපහු බොහොම අමාරුවෙන් අපි වෙන් කරගත්ත මේ හොඳ තේ කසල තේ කවුරු හරි කෙනෙක් අරන් ගිහලා ආයේ මේ ටිකකට මිශ්‍ර කරලා මම හිතන්නේ අතරමැද ගන්න කිකුණා. I think මේකට අපි දැඩි පරිශ්‍රමයකුත් දරලා තියෙනවා මේ වෙද්දි. ඕක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. හැබැයි ඔබතුමීට මතක නම් මීට අවුරුදු දෙකකට වගේ කලින් මේ කසල තේ ඉඳලා අවුරුදු දෙකක වගේ ඉඳලා දැඩි නියාමන තිබුණා. අපි ඇත්තටම එක වෙලාවකට අපිට අවශ්‍යතාව වුණා CID එක ඉතින් භාවිතා කරන්න. භාවිතා කරලා මේවා කරන කට්ටිය අල්ලලා තහනම් කරලා සෑහෙන දුරට අපි පාලනය කරා. නමුත් මේ හැම දෙයකම ඉල්ලුමක් තියෙද්දි සැපයුමක් පොඩි පොඩි වශයෙන් හරි යනවා. මම හිතන්නේ ඒක සම්පූර්ණ නැවිතලා නෑ. සාපේක්ෂව අද හොඳ පාලනයකට නතු වෙලා තියෙනවා. විශේෂයෙන් තේ මණ්ඩලයකට මැදිහත් වෙලා විශාල වශයෙන් කරනවා. ඊට එතෙන්දී මේ කසල තේ අනිත් පැත්තෙන් හොඳට භාවිතා කරන්න පුළුවන් මේ ready to drink කියන භාවිතා කරන්න අපිට instant tea වගේ ඒවට මේකෙන් භාවිතා කරන කුඩු භාවිතා කරලා ඉතා මිල ඉහළ අගේ එකතු කරපු පානයක් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ විතරක් නෙවෙයි මම හිතන්නේ මේකටම සම්බන්ධ තව දේවල් තියෙනවා. සමහර ෆැක්ටරිස් සමහර කර්මාන්ත ශාලාවල තේ නිෂ්පාදනයේදී හිතලා එකතු කරන දේවලුත් තියෙනවා. ඉතින් ඒ වගේ පරිපාලනයකුත් සෑහෙන දුරට වෙනවා. මෙතුමා කිව්වා වගේ මම දැන් පහුගිය කාලේ අපිට මේ කර්මාන්ත ශාලා 30කට ආසන්න ප්‍රමාණයක් తాවකාලිකව සම්පූර්ණ වශයෙන් නවත්තන්න සිද්ධ වෙලා තියෙනවා. සභාපතිතුමා ඔබතුමා කලින් මේ ටී කල්චර් එකක් ලංකාවේ ගොඩනැංවිය යුතුයි කියලා කිව්වා. ඔබතුමා හොඳ යෝජනාවක් ඉදිරිපත් කරේ. අපි දකිනවා ලංකාවේ සමහර සුපිරි වෙළඳසැල් වල මිලදී ගන්න තියෙනවා මේ තේ භාවිතා කරලා හදපු විවිධ නිෂ්පාදන. අපි දකිනවා අයිස් ටී වර්ග තියෙනවා. ඒ වගේ මධ්‍යසාර රහිත ටී බියර් තියෙනවා. ටී භාවිතා කරලා හදපු කේක් වර්ග තියෙනවා. ඒ වගේම විවිධ ආහාර වර්ග මිලදී ගන්න තියෙනවා තේ භාවිතා කරලා හදපු. හැබැයි අපි තවමත් මේ ඕනෑම රස්නේ වෙලාවක උණු තේ කෝප්පයක් මිලදී ගන්න විතරයි යොමු වෙන්නේ. උණු තේ කෝප්පයක් විතරයි තෝරගන්නේ. සමහර වෙලාවට මේ දේවල් ප්‍රචලිත නොවීම හේතුව කියලාත් අපිට හිතෙනවා. මේ දේවල් සමාජගත කරන්න නැත්නම් ප්‍රචලිත කරන්න ක්‍රමවේදයක් හදලා නැද්ද? සාපේක්ෂව අපි උදාහරණයක් විදිහට දැන් මෙතන එකතුවක් තියෙන්නේ මේවා අපේ නිෂ්පාදන එලි දක්වන්න ඕනේ නැත්නම් පරිශන මට්ටමේ සමානලාවට ඔබතුමිය කිව්වා වගේ පිට රටවලට ගොඩක් අලුත් දේවල් නෙමෙයි ලංකාවට වගේ ආපුවාම තේ පරිශන ආයතෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට තේ වලින් හදපු වයින් තියෙනවා. ඊට පස්සේ තේ වලින් හදපු ඔය වගේ අයිස් ටී වගේ වැලියු ඇඩ් කරපු ඒවා තියෙනවා. ඊට අමතරව තේ වලට ගොඩාක් ඇත්තම දැන් සමහර රටවල් තියෙනවා ඒගොල්ලෝ තේ විතරක් බොන්නේම නැහැ. අපි දකිනවා මේ සමහර වෙලාවට ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් ටී කියන්නේ වෙනම සංස්කෘතියක් සමහර රටවල. වෙනම සංස්කෘතියක්. ඉතින් මම හිතන්නේ ඇමරිකාව වගේ රටවල් ඒගොල්ලෝ නිකන් තේ බොන්නේම නැහැ. ඒගොල්ලන්ට මොනවා හරි ඕන මේක ඇතුලේ වැනිලා තියෙන්න ඕන, ස්ට්‍රෝබෙරි තියෙන්න ඕන, වයිල්ඩ් බෙරි තියෙන්න ඕන. ඉතින් ඒවත් එක්කලා සාපේක්ෂව
මම දකිනවා ලංකාවේ වුණත් මම දන්නේ ඔබතුමියත් අපිත් දැන් එදා වගේ අර බ්ලැක් ටී එක විතරක් නෙමෙයි දැන් අඩුම ගානේ මින්ට් ටී එකක් අර පොඩ්ඩක් මම හිතන්නේ ප්‍රවණතාවයක් උත් ඇවිල්ලා අපි තියෙනවා. මේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ එංගලන්තේ ගැන උන් කෝපි වලට මූලික ස්ථානය දාලා දීලා තිබ්බා. කාලයක් හැබැයි දැන් මේ විශේෂයෙන් මහරජිනගේ භෝජනාගාරය තුල පවා උදෑසන ආහාරයට තේ සඳහා විශේෂ තැනක් යොමු වෙලා තියෙනවා. ඒ වගේම රුසියාව වගේ රටවල් වල තේ වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. හැබැයි අපි තාම ඉන්නේ එකම තැන. මම හිතන්නේ ඒක අර මම මුලින් කිව්වා වගේ අපි නිකන් කනවා බොනවා විතරයිනේ කෑම විනෝදයක් කරගෙනත් නැහැ බීම මන් දන්නේ තේ බීම ලොකු විනෝදයක් කරගෙන නැහැ ඒකත් එක්කලා පොඩි අපේ කල්චර් එකේ තියෙන එකකුත් වෙන්නත් පුළුවන් හැබැයි මේක කාලයගේ ඇවැමෙන් ටිකක් පොඩි වෙනස් වීමකුත් අපි දකිනව නැත්තමත් නැහැ විශේෂයෙන් ඔබතුමිය මතු කරපු ප්‍රධාන කාරණේ අපි දැක්ක කොරෝනාත් එක්කලා කොපි බීපු කට්ටිය වෙනම හිතුවා තේ බොන්න ඕනද කියලා. මොකද තේ වලින් ඔබතුමිය මුලින් කිව්වා වගේ මේ ඇන්ටි ඔක්සිඩන්ට් ගුණාංගය හරිම වැඩි. එතකොට මේ ලෙඩ රෝග වලට දරා ගැනීම ඉතාමත් වැඩි. කෝපි අපි නරකයි කියනවා නෙමෙයි. නමුත් සාපේක්ෂව මට මතකයි ඒ කාලේ අපිට සමහර තැන් වලින් විශේෂයෙන් මුලදීම ඉතාලියේ කොරෝනා ප්‍රශ්නේ මුලදීම පැන නැගලා ආපු වෙලාවේ චීනෙන් පස්සේ ඉතාලියට දැනෙන්න පටන් ගත්තේ. ඒ වෙලාවේ මට මතකයි එහෙන් අපිට ආවා ඉල්ලුමක් සමහර මේ ඉස්පිරිතාල වලට තේ සප්ලයි කරලා දෙන්න මේ ඒගොල්ලන්ට මේක අපි දැන් අපි අර බොන්නේ අසනීප වුණාම වෙන බෙහෙත් වර්ග බොනවා වගේ වැඩිපුර තේ දෙන්න පටන් ගත්තා. අපේ ඉස්පිරිතාල වල දුන්නා. අපේ කඳවුරු වල දුන්නා මේවා සම්බන්ධ දේවල් තේ වගේ දේවල්. මම හිතන්නේ ඒකත් එක්කලා තේ වල තියෙන ඉල්ලීම විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. අපි දකිනවා ගොඩක් කෝපි බීපු රටවල් ඒක සාපේක්ෂව තේ වල ඉල්ලීම සෑහෙන දුරට වැඩි කරගෙන තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක හොඳ ප්‍රවණතාවයක්. මම හිතන්නේ අපේ මේක බලන තේ ඉන්ඩස්ට්‍රියට සම්බන්ධ හැමෝටම තේ ඉන්ඩස්ට්‍රිය ගත්තාම මම හැමදාම කියන්නේ අපි ඔක්කොටම එක ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා. එතකොට අපි රජයේ ආයතන විදිහට කුඩා තේ සංවර්ධන අධිකාරිය, තේ මණ්ඩලය, එතකොට අපේ තේ පරිශ්‍රණ ආයතනය ඉන්නවා. ඊට අමතරව අපේ අමාත්‍යාංශ වෙනම තියෙනවා. ඒ වගේ මේක පල්ලෙහාට ඉන්න විශාල පිරිසක් ඉන්නවා. කුඩා තේවත හිමියෝ, මහ තේවත හිමියෝ, මේක ට්‍රාන්ස්පෝර්ට් කරන අය, ඊට අමතරව කර්මාන්ත ශාලා, ඊට පස්සේ විකුණන කට්ටිය මේ හැමෝගෙම දායකත්වය මේකට එකට යොමු කරලා මම හිතන්නේ කර්මාන්තයක් විදිහට අපිට ඉස්සරහට ගන්න පුළුවන් නම් තව මෙතන එහාට ඇත්තටම ගන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ අපි ඔක්කොම එකට එකතු වෙලා කළ යුතු දේ. මම මුලින් කිව්වා වගේ සාපේක්ෂව හොඳ තැනක ඉන්නවා. හැබැයි මහා ලොකුට සතුටු වෙන්න බෑ. මේට වඩා තව ලොකු දෙයක් කරන්න පුළුවන් මම දකිනවා. මොකද උදාහරණයක් විදිහට අපිට ලංකාවේ තේ අක්කරකින් දැන්ට තේ දළු හම්බෙන ප්‍රමාණය වගේ දෙගුණයක් ගන්න රටවල් තියෙනවා. හොඳයි. කාලාත්‍රේ කතා බහ තුළින් අපි විරාමයක් ලබා ගන්නවා. මේ අපි ලබා ගන්න අවසන් විරාමයේ විරාමයෙන් අනතුරුව අපි සතුව තියෙනවා සුභාරච්චියක්. කුඩා තේවතු හිමියන්ට අපි කතා කරමු ඒ ගැන. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද අපි ලංකාවේ තේ වගාව ගැන කතා කරේ. කර්මාන්තයක් විදිහට අපේ තේ කොතනද තියෙන්නේ කියන කාරණේ අපි කතා කරා. ඒ වගේම මේ ලෝකේ විවිධ රටවල තේ සංස්කෘති තියෙනවා. ඒ සංස්කෘතීන් ගැන කතා කරා. අද අපි තෝරගත්ත මාතෘකාව තේ කූඩෙන් කසල ගොඩට යන ඩොලර් පිළිබඳව ප්‍රශ්නය අපි හැමෝටම තියෙනවා මේ කාලවකවානුවේදී. රුපියල් වලට වඩා ඒ ප්‍රශ්නේ බොහොම දරුණුයි. අපි තේ ගැන කතා කරපු නිසා අපි කිව්වා කුඩා පරිමාණ තේවතු හිමියන්ට අපි සතුව සුභාරංචියක් තියෙනවා කියලා. හැබැයි සුභාරංචිය කියන්න තාමත් සුබ මොහොතේ ලැබිලා නැහැ. ඒ නිසා අපි සාමාන්‍ය අධිකාරිතුමාගෙන් අහන්න කල්පනා කරා කුඩා පරිමාණ තේවතු හිමියන්ගේ තාක්ෂණික භාවිතාව ගැන. ඔවුන් තාක්ෂණය භාවිතා කරන්නේ කොහොමද? ඔවුන් සතුව තාක්ෂණික ඥානය තියෙනවද? ඔව් මෙහෙමයි දුලාශේ. දැන් තේ වගාව අපි ගත්තාම අවුරුදු 150ක් පරණ 54ක් වෙනවා මේ වෙන විට. හැබැයි අපි තේ වගාව යාන්ත්‍රීකරණයට යොමුනේ ඉතා හිමින්. දැන් අපි ගත්ත උදාහරණයක් හැටියට ගත්තොත් වී වගාව මීට අවුරුදු 25කට 30කට ඉස්සෙල්ලා වී වගාවේ 90ක් කෙරුණේ මිනිස් ශ්‍රමය. හැබැයි අද වෙනකොට වී වගාව 90කටත් වඩා යන්ත්‍ර සූත්‍ර භාවිතයක් තියෙනවා. හැබැයි තේ වගාව ඒ වගේ පරිවර්තනයක් උනේ නැහැ. තේ වගාව ඉතා හිමින් තමයි මේ යන්ත්‍ර සූත්‍ර භාවිතය එහෙම නැත්නම් නවීකරණයට භාජනය වුණේ. අපි දන්න විදිහට කර්මාන්ත ශාලාද ශේෂ්ත්‍රද හැමතැනම මේ ප්‍රශ්නේ තිබුණා තේ වගාව ඇතුළේ. ඉතින් මේ සඳහා අපි
අපි අලුත් වැඩපිළිවෙළවල කීපයක් මේ සඳහා කතා කරා. අපේ තේ පර්යේෂණ ආයතනයෙන් ගොවිබිම් යාන්ත්‍රීකරණය කරන්නේ කොහොමද කියන එක ගැන විශාල පර්යේෂණ කරා. ඒවා ඊට පස්සේ ඒගොල්ලෝගේ අලුත් නිෂ්පාදන එළියට ආවා. ඒ නිෂ්පාදන අපි දැන් ජනගත කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. අපි කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හැටියට තේ ශ්‍රමිකයා තාමත් ඉන්නේ සමාජීය වශයෙන් ටිකක් පහළ තලයක. අර සමාජයේ ඉහළ ගණන් ගන්න සමාජීය මට්ටමකට මේ තරුණ ප්‍රජාව එම නිසා මේ තේ වගාවට ඈඳිනව ටිකක් අඩු ගතියක් තියෙනවා. වයස්ගත අය තමයි ඉන්නේ. මේක අපි වෙනස් කරන්න ඕනේ. මොකද මේවා අපිට බලපානවා අපේ ප්‍රොඩක්ටිවිටි එකට, අපේ ඉදිරියේ ගමන සඳහා මේවා බලපානවා. ඉතින් අපි ඒක හන්ද මේ තරුණ ප්‍රජාව අපේ කුඩා තේවතු සංවර්ධන අධිකාරියමකින් අපි අපේ අධිකාරියට ගෙනහැල්ලා අපේ ජාතික පුහුණු මධ්‍යස්ථානයක් තියෙනවා හන්තානේ. නවාතැන් පහසුකම් දීලා කප්පාදු වැඩසටහන් වලවල් හරන්න මේ වගේ සඳහා අපිට දළු කඩන්න මේවට යන්ත්‍ර උපකරණ අපි හඳුන්වලා දෙනවා. හඳුන්වලා දෙනවා විතරක් නෙමෙයි. මේගොල්ලන්ට මේ පිළිබඳ පුහුණුවක් දෙනවා. පුහුණුවක් දීලා මේ යන්ත්‍ර උපකරණ කාණ්ඩ හැටියට අපි ගොනු කරගෙන ඒගොල්ලෝ අපේ ව්‍යාප්ත නිලධාරීන් හරහා ඒගොල්ලන්ගේ ගම්මානයට අපහරනවා මේ යන්ත්‍ර උපකරණ අපි මගින් දීලා ආයතනය මගින්. ඒගොල්ලෝ ශ්‍රමික කණ්ඩායමක් හැටියට ඒ ගමේ තියෙන කප්පාදු වැඩසටහන් වලවල් හරන්න දළු කඩන්න මේ තියෙනවා පදනමක් යම් මිලකට අපි අපේ හරහා ඒගොල්ලන්ට හොඳ ආදායමක් ලබා දෙනවා. ඊළඟට අපි මේ පුද්ගලයෝ අපි සමාජයට නිදහස් කරන්නේ නිකම්ම ශ්‍රමිකයෝ කම්කරුවෝ හැටියට නෙමෙයි. NVQ 3 වෙනි මට්ටමේ NVQ 3 වෙනි මට්ටමේ සහතිකධාරී තාක්ෂණික ශ්‍රමිකයෙක් හැටියට තමයි අපි එයාව නිදහස් කරන්නේ. එතකොට ඔහුට සමාජීය මට්ටම ඉහළයි. ඊළඟට අපි දැන් වලවල් කපන එක ගත්තොත් තේ වලවල් 20ක් විතර වගේ තමයි 20ක් 25ක් විතර වගේ තමයි ශ්‍රමිකයෙක් අතින් කැපෙන්නේ. හැබැයි අපි මේ මැෂින් එක පාවිච්චි කළොත් තේ වලවල් 500කට ආසන්න සංඛ්‍යාවක් කපා ගන්න පුළුවන්. එතකොට එක පැත්තකින් ඒකේ ඉක්මනින් වැඩේ කරගන්න පුළුවන් වෙනවා. අර වැස්සවල් වලදී අවශ්‍ය කාලෙදී හිටවන්න ඕන කරන වැඩ ගොවිබිමේ වැඩ ඉක්මන් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අර තාක්ෂණික සේවකයාගේ ආදායම දැන් අපේ ශ්‍රමිකයෝ ඉන්නවා අපි නිදහස් කරපු ශ්‍රමිකයන් 800ක් පමණ ඉන්නවා මේ වන විට පුහුණුව ලබා දීලා ඒගොල්ලෝ දැන් වැඩ කරනවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මාසික ආදායම රුපියල් 60000ක් 70000ක් අතර ප්‍රමාණයක ආදායමක් තියෙනවා. ඒගොල්ලෝ අර ඔබතුමියට මතක ඇති අපි කුඩා කාලේ ලංකාවේ ක්ලීනින් සර්විස් තිබුණේ නැහැ. හැබැයි අද ක්ලීනින් සර්විස් හැමතැනම තියෙනවා. ඉතින් ඒ වගේ අපි මේ කුඩා තේවතු හිමියට තාක්ෂණික සේවාව එහෙම නැත්නම් යන්ත්‍ර සූත්‍ර මෙවලම් ශේෂ්ත්‍රය සඳහා ගොවිබිම සඳහා පාවිච්චි කිරීමට අපි ලොකු වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. දැන් අවුරුදු 2ක් තිස්සේ පවත්වාගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා මොකද මේක විශාල ඉන්ඩස්ට්‍රියක් හෙක්ටයාර 2,30,000ක් පමණ පැතිරිච්ච ඉන්ඩස්ට්‍රි එකක්. වගාබිමක් ලොකු වගාබිමක්. ඉතින් මේ වගාබිමට අපි ක්‍රමානුකූලව මේ යන්ත්‍රෝපකරණ හුරු කිරීමට අපි දැන් ඔබ කිව්වා වගේ සතුටුදායක ආරංචියක් වේවි එකක්. ඒ වගේ වැඩපිළිවෙල කීපයක් තියෙනවා. ඒ වැඩසටහන අපි ආරම්භ කරලා ක්‍රියාත්මක කරගෙන යනවා. සභාපතිතුමා දැන් අපි මේ කලින් කිව්වනේ හොඳ ආරංචියක් තියෙනවායි කියලා කුඩා පරිමාණ මේ තේවතු හිමියන්ට අපි ආරංචිය මතක් කරමු. මොකද්ද වෙන්නේ? කවද්ද වෙන්නේ? මොනවද ලැබෙන වරප්‍රසාදය ගැන කියමු. ඔව් ප්‍රධාන වශයෙන් මම කිව්වා වගේ මේක අපි කර්මාන්තයක් විදිහට ඉස්සරහට යන්න නම් අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. එතකොට තේ දළු නිෂ්පාදනය කරන එක්කෙනා, ට්‍රාන්ස්පෝර්ට් කරන එක්කෙනා, කර්මාන්ත ශාලා සහ නිෂ්පාදනය අපනයන කරන ඔක්කොම අය. ඉතින් අපි පහුගිය මාසයක් එකමාරක් පුරාවටම විශේෂයෙන් අපි මුහුණ දුන්න අභියෝගات එක්කලා අපි තීරණය කරා මේ අභියෝග අපි දකිනවා මේක හැම දෙයකම මේ අභියෝග ඉවරලා එක කාලයක් යනවා අපිට ඉස්සරහට යන්න ඕන සමහරවිට ඒ යද්දි අපි වෙනම ජවයකින් ඉස්සරහට යා යුතුයි ඒකත් එක්කලා අපි අලුත් වැඩසටහනක් පටන් ගත්තේ මේ තේ දළවල ගුණාත්මය වැඩි කරන්න ගුණාත්මය උදෙසා සහකම්පනය කියලා මේකෙදි විශේෂයෙන් අපි කරන්න යන්නේ හැමෝටම වටිනාකමක් එන විදිහේ වැඩසටහන. උදාහරණයක් විදිහට තේ දළු හිමියන්ට වටිනාකමකුත් වෙනවා. ඒක ප්‍රවාහනය කරන අයට කර්මාන්ත ශාලාවලට රටක් වශයෙන් අපිට වටිනාකමක් එනවා. මම අර මුලදී කිව්වා වගේ අපේ දැනට තියෙන භූමි ප්‍රමාණය ඔච්චරයි තියෙන්නේ.
ඊට අමතරව මම මේක අවුරුදු දෙකකට කලින් කුඩා තේව සංවර්ධන අධිකාරිය ඇවිල්ලා ඉඳගෙන බලද්දී අපි පහුගිය ඊට අවුරුදු 5කට 6කට කලින් තේ වගා කරලා තිබුණේම නෑ අලුතෙන්. ඉතින් ඒක විශාල ප්‍රශ්නයක්. දැන් උදාහරණයක් විදිහට මේ තේ ගහක් අවුරුදු 20ක් 30ක් තමයි තියෙන්නේ. ඒක පළාත අනුව වෙනස් වෙනවා. එතකොට අවුරුදු 25ක් තියෙනවා කියන්නකො. එතකොට එහෙමනම් අපි ඒ අවුරුදු 25ට වෙනස් වෙන්න අවුරුද්දකට 100ට 3ක් 4ක් හිටව ගන්න ඕන. ඉතින් ඒ ප්‍රමාණය හිටවලා තිබුණේ නැහැ. ඉතින් මේ ප්‍රමාණ හිටවගෙන දලු නිර්මාණ කරගෙන ඒක හොඳට කඩාගෙන යන වැඩසටහන සම්පූර්ණ වශයෙන් භාවිතා කරන ක්‍රමේ තමයි අපි මේ හඳුන්වලා දීලා තියෙන්නේ. මේකෙදී විශේෂයෙන්ම අපි බලනවා මේ මාස 3 ඇතුළත පුළුවන් තරම් අපි මං කිය මිලියන 300 වගේ අපේ ඉන්ඩස්ට්‍රියක් තියෙන්නේ. තව අඩුම ගානේ මිලියන 20ක් 30ක් මේකට එකතු කරගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මාස 3 ඉවරෙද්දී මේවා කරන්න. විශේෂයෙන් මෙතෙන්දී අපි ගොඩක්ම සැලසුම් කරලා තියෙන්නේ දැනුවත් කිරීම වැඩසටහන. අපතුමිය දන්නවා අපේ දැනුවත්භාවයේ ලංකාවේ කිසි අඩුවක් නැහැ. ඕන තරම් ඉගෙනගත්ත අය ඉන්නවා. මා හිතන්නේ හැමෝම ගොඩක් අය දන්නවා. හැබැයි මේකේ ලොකුම අඩුව තියෙන්නේ භාවිතේ. අපි මේ කර්මාන්තය ඕන කර්මාන්තයක් ගන්න අපේ වඩු කාර්මිකයෙක් ගත්තාම ජර්මනියේ ඉන්න වඩු කාර්මිකයෙක් බලන්න එයා ළඟ මොනවද එයා ළඟ උපකරණ තියෙන්නේ එයා ළඟ වෙනම ගෙනියන්න ඔක්කොම උපකරණ ටික තියෙනවා සමහරට අපේ වඩු කාර්මිකයෝ ගෙදර වැඩට එද්දී ඔබතුමියට සමහරට අත්දැකීම් ඇති අපි ඒගොල්ලන්ට මුකුත් අපහාස කරනවා නෙමෙයි සමහරට මුකුත් නැතුව එන්නේ වැඩට සමහරවට ඉතින් මෙව්වා තමයි අපි වෙනස් කරන්න ඕනේ ඉතින් මම විශේෂයෙන් මම අපේ සාමාන්‍ය අධිකාරිතුමාලත් කිව්වේ පුළුවන් තරම් අපි මේගොල්ලෝ දැනුවත් කරලා මේක පොළොවට ගෙනියන්න ඕන. ඉතින් අපේ ලංකාවේ මුලින් මම කිව්වා වගේ 4,50,000ක් ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් ඉන්න අයගෙන් අපි බලනවා මේක අරහා අඩුම ලක්ෂ 2ක්. ඒ කියන්නේ 125ක් 30ක් විතර වගේ පිරිසක් ආමන්ත්‍රණය කරලා නිකන් අපි මේ කියන්නේ මේ මුළු ඉන්ඩස්ට්‍රි එකම පොඩ්ඩක් වෙනස් කරලා අරගෙන අපි හැමෝම දැන් පොඩ්ඩක් දියුණු වෙන්නත් බලාගෙන ඉන්න වෙලාවේ බොහොම පල්ලෙහා මට්ටමේ ඉඳලා මේගොල්ලන්ට අලුත් ප්‍රබෝධයක් දීලා ඉන්ඩස්ට්‍රි එකට වැලුවක් එකතු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා මේ සාමාන්‍ය අධිකාරිතුමා රටක් විදිහට අපි මෑත කාලීන ඉතිහාසයේ දැකපු අපිට දැනුණු දැවැන්තම ආර්ථික පරිහානියට පහුගිය කාලේ මුහුණ දුන්නා. දැන් එහි ප්‍රතිඵල අපි භුක්ති විඳින්න ඉන්නවා. සමහර භාණ්ඩ ආනයනය කරන්නේ සමහර දේවල් වල මිල බොහොම ඉහළ ගිහිලා තියෙනවා. ඒ වගේම ඉන්ධන ගැටලුව අපි කාටවත් දැනෙන ගැටලුවක්. මේ දේවල් කොහොමද මේ කුඩා පරිමාණ තේවතු හිමියන්ට දැනෙන්නේ? ඔවුන් මේ ගැටලුව වලින් මුදව ගන්න ක්‍රමවේදයක් හදලා තියෙනවද? ඔව් දුලැෂි. ඇත්තටම අලුමතින් නැගිටීම අපිට හොඳ අවස්ථාවක් ඒක කොහොම වුණාද කියන එක අපි වෙනම සාකච්ඡා කරන්න ඕනේ. සංකල්පයක් විදිහට ওই කතාව හොඳයි. හැබැයි ප්‍රායෝගිකව මේ ගොවිබිමට ඕක අරගෙන යන්න පුළුවන් සාමාන්‍ය සත්‍ය වශයෙන්ම මම මේ කියන්න උත්සාහ කරන්නේ දුලාෂේ අලුමතින් නැගිටීම. ඒ කියන්නේ අපිට යම්කිසි තර්ජනයක් ආපු වෙලාවක අපිට පසුබෑමක් ආපු වෙලාවක අපිට අපිව පල්ලෙහාට වැටිච්ච වෙලාවක තමයි අපි පිළිබඳව සාකච්ඡා අපිට පරිසරය බලන්න පුළුවන් වෙන්නේ. අපි පිළිබඳව ස්වයං විවේචනයක් කරන්න පුළුවන් වෙන්නේ. අපේ අවට පරිසරය පිළිබඳව හොඳ දැක්මකට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි දැන් ඔබතුමී කිව්වා වගේම ඔව් අපේ රට දැවැන්ත ආර්ථික පරිහානියක ඉන්නවා. ඔව් අපි ඒක පිළිගන්නවා. හැබැයි අපි මේක මතම විනාශ වෙනවද? එහෙම නැත්නම් මේ මතින් අපි නැගිටින්න උත්සාහ කරනවද? මේක තමයි අපේ තියෙන අභියෝගය. මේවා පහසු අභියෝගයක් නෙමෙයි. හැබැයි ඒක හන්ද තමයි අපිට අපේ තේ ශාස්ත්‍රයේ අපේ කාර්ය සාධනය කුඩා තේවතු හිමියෝ 4,60,000ක් ලක්ෂ 5කට ආසන්න සංඛ්‍යාවක් එක අපේ තියෙන කාර්ය සාධනය කුමක්ද කියන එක අපි මම අර කලින් මේ කරපු අධ්‍යයනය අපි කුඩා තේවතු සංවර්ධන අධිකාරී හැටියට අපි කරපු අධ්‍යයනයේ ප්‍රතිඵල අපි දැක්ක අපිට කළ යුතු වැඩ හැකි වැඩ ඉතා සුළුවෙන් ඉතා පහසුවෙන් කළ හැකි වැඩ විශාල සංඛ්‍යාවක් තියෙනවා. අපි අර ඔබතුමී කිව්වා වගේ මහා පරිමාණ වියදමක් කරලා වැලියු ඇඩිෂන් වලට යන IST ඒ වගේ විශේෂ වැඩසටහන් වලට යන ඒවා ගැන අමතක කරනව නෙමෙයි. හැබැයි අපි කළ යුතු අපිට කළ හැකි ඉතා සුළු වැඩ තියෙනවා. ඒක විශාල බලපෑමක් ආර්ථිකයට සහ තේ ඉන්ඩස්ට්‍රියට එහෙම නැත්නම් මේ කර්මාන්තයට බලපෑමක් තෙරපීමක් ඇති කරන්න පුළුවන්. අන්න ඒ කාරණා තමයි අපි හඳුනාගත්තේ. මම මුලිනුත් සරලව කිව්වා වගේ අපි ප්‍රතික්ෂේපිත වෙන තේ කිලෝ මිලියන 30ක් හොඳ තේ බවට පරිවර්තනය කරනවා කියලා කියන්නේ ඉතා විශාල මුදලක් රටට ආර්ථිකයට ඩොලර් වගේම කුඩා තේවතු හිමියට කර්මාන්ත ශාලාවට
32ක් කර්මාන්ත ශාලාවට. 68ක් කුඩා තේවතු හිමියට. මේ ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන යන ස්වරූපයට අර විනාශය අර අහිමි වෙච්ච දේ නැවත අරන් දීමේ වැඩසටහනක් ඔවුන් එක්ක බොහොම සහෘද ගනුදෙනුවක් කරලා බොහොම ළඟ ගනුදෙනුවක් කරලා අපි 40කට වඩා කුඩා තේවතු හිමි ඍජුව ආමන්ත්‍රණය කරලා ඔවුන්ට දැනෙන විදිහට කතා කරනවා විතරක්ම නෙමෙයි. අපි සූදානම් කරලා තියෙනවා මේක පසුවිපරම් කිරීමේ වැඩපිළිවෙලක්. ඒ සඳහා අවශ්‍ය කරන නෛතික පසුබිම අපි හදාගෙන තියෙනවා. ඊළඟට අපි අපේ නිලධාරීන් කොහොමද මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියන එක පිළිබඳව හඳුනා ගැනීම සහ පසුවිපරම් කිරීමේ විශේෂ වැඩසටහනක් ලෑස්ති කරලා තියෙනවා. ඊට පස්සේ ගොවි බිම අපි නැවත ගිහින් මේ කියා දුන්න දේ කෙරෙනවද නැද්ද කියන එක පරීක්ෂා කරන්න. සමහර වෙලාවට අපි ගොවියට බොහෝ වෙලාවට තිරයයි දළු දෙකයි ගේන්නේ නැතුව ඒ තිරයයි දළු දෙක මට්ටමේ දළු 60ක් 70 80ක් අවම වශයෙන් 70ක් තිබුණ නැත්නම් සමහරවිට අපි දළු ප්‍රතික්ෂේප කරනවා අඹරන්න ගන්නෑ. ගොවියට අපි මේක සමහරට හිත රිදෙයි දැනේ. හැබැයි ඒ වගේම ඒක නිවැරදිව කළොත් ඔහුට සහ අපිට සහ රටක් හැටියට අපිට සියලු දෙනාට සතුටු වෙන්න පුළුවන්. අපේ ආර්ථිකය ඉහළ යන්න පුළුවන්. ඉතින් මම හිතනවා අපි අලුමතින් නැගිටීම කළ යුතුයි. සාමාන්‍ය අධිකාරිතුමා අපි දකිනවා ලංකාවේ තියෙන බොහෝ තේ කර්මාන්ත ශාලා පරණයි. සමහර ඒවා මේ ඉතිහාසය වල බරද්දී අවුරුදු 100කට ආසන්න ප්‍රමාණයක්. ඊටාම පැරණි. තේවතුත් එහෙමයි. අපි අලුත් වගාවල් දකින්නේ නැහැ. අලුත් වගාකරුවන් මේ එකතු කරගන්න මොන හරි වැඩපිළිවෙලක් ලෑස්ති කරලා තියෙනවද? ඔව්. අර සභාපතිතුමා කිව්වා වගේ තේ වගාව දැන් අපි පවත්වාගෙන යන වගාව ස්වාභාවික හේතුන් මත ජානමය හේතුන් මත ගස් මැරෙනවා විනාශ වීම වෙනවා සහ වයස්ගත වෙනවා. වයස්ගත වුණාම මේකේ ප්‍රොඩක්ටිවිටි එහෙම නැත්නම් දළු නිෂ්පාදනය කිරීමේ හැකියාව අඩු වෙනවා. ඒ වගේ ඉඩම් අපි තෝරගෙන නැවත වගා කර ගන්නවා. අර තරුණ වගාව තියෙනවා නම් අපේ තරුණ වගාවේ ගස් මැරිලා තියෙනවා නම් අපි කප්පාදු කරනකොට වසර 4කට සැරයක් නැත්නම් 5කට සැරයක් ඒ කප්පාදු කරන අවස්ථාවේදී පැල හිටවල අපි අලුත් කරගන්න ඕනේ. ජීවයක් දෙන්න ඕනේ. අපි අක්කරයකට තේපැල 5500ක් හිටවලා තියෙන එකේ අපිට අක්කරයකට තේපැල 3000 නම් තියෙන්නේ. අපිට අර අපි කියන තත්වෙන් වලට යන්න බෑ. ඒක හන්දා අපි මේකට විශේෂ වැඩපිළිවෙලක් කළා. පළවෙනිම දේ තමයි අපි කුඩා තේවතු හිමියට ගුණාත්මයෙන් යුතු පැල දෙන්න ඕන. ඒ සඳහා හොඳ වැඩසටහනක් රට ඇතුලේ තිබුණේ නැහැ. කුඩා තේවතු සංවර්ධන අධිකාරියෙන් වසරකට පැල මිලියන 25ක් නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් අපි ගිය අවුරුද්දේ ආරම්භ කළා. ඊට සමගාමීව තේ මණ්ඩලය වසරකට පැල මිලියන 13ක් නිෂ්පාදනය කිරීම ආරම්භ කළා. එතකොට අපි වසරකට පැල මිලියන 40ක් පමණ ගුණාත්මයෙන් යුතු පැල අපේ අධීක්ෂණය යටතේ අපි නිෂ්පාදනය කරලා දෙන්න. ඉස්සර මේක තිබුණේ මේක අලුතෙන් හොඳ පැල එකතු වෙන්නේ. ඒ වැඩපිළිවෙල යටතේම අපි මේ සෑම කප්පාදු වාරයකදීම ගොවියෙක් තමන්ගේ තියෙන පාළු පැල එහෙම නැත්නම් මෙරිලා තියෙන පැල නැවත සිටුවීම සඳහා පැලයකට රුපියල් 100ක මුදලක් පැලයක් රුපියල් 30ක වගේ මුදලකට විකුණන්නේ වලක් කපාගෙන පෝර ටිකක් දාලා පැලේ හිටවන්න අපි රුපියල් 100ක් දෙනවා. ගොවියට මීට කලින් තිබුණේ නැහැ මේ වගේ මං කියන්නේ තල්ලුවක් තිබුණේ නැහැ. අපි ඉස්සර පාළු සිටුවීම පිළිබඳ ලොකු අවධානයක් යොමු කරලා තිබුණේ. නමුත් අපි දැන් තීරණය කරලා තියෙනවා අපි ඒ සඳහා ලොකු වෑපතක් දරනවා රජය විසින් ආධාර හැටියට දෙනවා රුපියල් 100ක මුදලක් දීලා අපි ගොවියාව පොළඹවනවා තමන්ගේ කප්පාදු වාරයේදී අක්කරයකට පැල 5000 පවත්වාගෙන යන්න. ඒ වගේම අපි ගොවියාට වියපත් වගාව පවත්වාගෙන යන්න එපා ඔබට ආර්ථික වශයෙන් ලාභදායී නෑ. එම නිසා මේ වියපත් වගාව ඉවත් කරලා අලුත් වගාවට යන්න. ඒ සඳහා අපි රජයෙන් හෙක්ටයාරයකට රුපියල් 7,50,000ක මුදලක් ලබා දෙනවා ආධාර හැටියට. ඒකේ ක්‍රමවේද කිහිපයකින් අපි දෙනවා. ඒ කියන්නේ ඍජු තේ වගාව, ඊට පස්සේ ගෞතමාලා වගා කිරීමෙන් පසු සංරක්ෂණය කරලා අලුතෙන් වගා කිරීම, ඊළඟට මාන සිටුවා වගා කිරීම, මේ වගේ ක්‍රමවේද කිහිපයක් ඒ ගොවියන්ගේ පහසුකම් අනුව පරිසර තත්ත්වයන් අනුව අපි හොයලා ඒකට අවශ්‍ය කරන ප්‍රතිපාදන රජය මගින් අපිට ලබා දෙනවා. අපි ඒක ගොවීන්ට ලබා දෙනවා. ඉතින් මේ වගේ අලුත් ප්‍රවණතාවයකින් අලුත් වැඩසටහනක් අපි අර අස්වැන්න මත පමණක් නතර වෙන්නේ නැතුව අපි ගොවියාව දිරිමත් කිරීමේ විශාල වැඩසටහන් කීපයක් මේ අධිකාරිය ඇතුලේ අපි කරගෙන යනවා දැන්. ඉතින්
සභාපතිතුමා මේ ඔබ යෝජනා කරන මේ ව්‍යාපෘතිය සාර්ථක වුණොත් වාර්ෂිකව ලංකාවට තේ අපනයනෙන් ලැබෙන ආදායම වෙනස් වෙන්නේ කොහොමද? අද ආදායමත් එක්ක අපි සංසන්දනාත්මකව කතා කරොත්. ඔව් සාපේක්ෂව 2019 20 21 ගත්තොත් අපි ආසන්න වශයෙන් ඩොලර් මිලියන 1200 300 අතර වගේ තමයි ඉඳලා තියෙන්නේ අවුරුදු 3ෙම. මේ අවුරුද්දේ ඇත්තටම මම මුලින් කිව්වා වගේ සාපේක්ෂව නිෂ්පාදනයේ අඩුවීමක් තියෙනවා. එතකොට සමහරවිට 1300 මට්ටමේම ඉඳී මොකද මිල වැඩිවීමත් එක්කලා අර අඩුවීමත් ඔක්කොම. මේකෙදී මේ හරහා මට හිතෙන්නේ අපිට පුළුවන් වෙනවා අමතර අඩුම ගානේ අපි මිලියන 30ක්වත් වැඩි කරගත්තොත් අර අපේ සාමාන්‍ය විදිහට මම මුලින් කිව්වා වගේ ඩොලර් 4-5කින් වැඩි කරගත්තොත් මිලියන 100ක 200ක වගේ වටිනාකමක් එකතු කරන්න ඩොලර් මිලියන. ඉතින් ඩොලර් මිලියන කියපුවම අපිට ඊටාම ලොකු වටිනාකමක් තියෙනවා. මම හිතන්නේ ඒ හරහා ඒ වගේම මේ දුලක්ෂි මම හිතන්නේ මුල අපිට ලැබෙන ඔය මූල්‍යමය වටිනාකමට අමතරව අපි මේක අපි දැන් උදාහරණයක් විදිහට මම දැක්කා මම ඉස්සල්ලා ඉතිහාසය බලද්දී මේ වගේම වැඩසටහනක් අපි කරලා තියෙනවා 2011 12 වගේ කාලෙදී තේ මණ්ඩලයකට වෙලා. ඉතින් ඒකෙත් යම් බලපෑමක් හින්දා වෙන්නේ අපි 2013 14 තමයි වැඩිම ඵලදාව තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ භූමි ප්‍රමාණයෙන්ම අපි මිලියන 40ක් 50ක විතර වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මගේ බලාපොරොත්තුව සහ අපි හැම දෙනාගේම මේක පුළුවන් නම් කොහොම හරි මේ මිලියන 3ක් 30ක් 40ක් උඩට ගෙනාවොත් ආපහු මේක අවුරුදු කීපයකට බලපවත්වනවා මේ විදිහට. ඉතින් කෙටි කාලීනව ලොකු උත්තේජනයක් දෙනවා වගේම දීර්ඝ කාලීනවත් මේකෙන් හොඳ වටිනාකමක් ලැබෙනවා මම හිතන්නේ. කාලත්‍රේ කතා බහෙන් අපිට සමුගෙන යන්න කාල වේලාව ඇවිත්. අද අපි කතා කරේ ලංකාවේ තේ වගාව පිළිබඳව කර්මාන්තයක් විදිහට අපේ තේ අද කොතැනද තියෙන්නේ යන කාරණේ ගැන අපි කතා කරා. අපි අද තෝරගත්ත මාතෘකාව තේ කූඩෙන් කසල ගොඩට යන ඩොලර්. ඩොලර් ප්‍රශ්නය මේ වෙන විට අපේ රටේ දැවෙන ප්‍රශ්නයක්. රටට ඩොලර් ගේන්න විවිධ ක්‍රම හොයනවා රජය මගින් විවිධ කර්මාන්ත භාවිතා කරගෙන එවන් ක්‍රමවේදයක් පිළිබඳවයි අපි අද කතා කරේ. මේ ගැන කතා කරන්න අද අපේ සාකච්ඡාවත් එක්ක එකතු වුණා කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය තුෂාර ප්‍රියදර්ශන මහතා. ඒත් එක්කම අද වැඩසටහන සඳහා අපි ආරාධනා කරා කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ධම්මික මහිපාල මහතාට. දෙදෙනාටම බොහොම ස්තුතියි, සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම අලුත් ව්‍යාපෘතියට සුබ ප්‍රාර්ථනා කරනවා. අපිටත් ආරාධනා කරන්න අපි එන්න මාධ්‍ය වගකීම ඉටු කරන්න. කාලත්‍රේ කතා බහෙන් අපි සමුගෙන යනවා. හැබැයි ආයෙත් ලබන සතියේ සුපුරුදු වෙලාවට ඔබ මුණ ගැහෙන්නෙනවා. එහෙම එන්නේ කතා කරන්න මෝනේ. හැබැයි කවුරුත් කිසිම තරක කතා නොකරන ඔබට දැනෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න. එතෙක් රැඳෙන්න නිරන්තරයෙන් චරණත් එක්ක ප්‍රාර්ථනාව ඔබට සුවදායි දවසක්. ආයිබෝවන්.